තස්සා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සා. බුදු සරණයි කාටත්. අපි සුපුරුදු පරිදි මේ මොහොතේ මේ සූදානම් වෙන්නේ අති දුර්ලභ උත්තරීතර පින්කමකට සහභාගී වෙන්නේ. ඒ තමයි ධර්ම ශ්‍රවණය කරන මහත්ඵල මහානිසංස පුණ්‍ය ශක්තිය. ඒ ධර්ම ශ්‍රවණය කිරීමෙන් සසර දුක් කෙලවර කරගන්න එකම මාර්ගය වෙන ධර්ම ශ්‍රවණය කියන උතුම් පින්කම මේ මොහොතේ අපි සිද්ධ කරගන්න හදන්නේ. බුදුන් වහන්සේලා බොහොම පහළ වෙන්නේ අති දුර්ලභ අවස්ථාවක්. පහළ වීම බොහෝ කාලාන්තරයකට පසුයි බුදුවරයෙක් පහළ වෙන්නේ. මේ කාලේ කල්ප වලින් කිව්වත් අපිට හිතා ගන්න බැරි තරම් දුරක තමයි බුදුවරයෙක් පහළ වෙන්නේ. ඒ බුදුවරයෙක් පහළ වුණත් උන්වහන්සේ දේශනා කරන දහම අහන්න සුදුසුකම් ලබන්නේ ටික දෙනයි. මනුස්සාත්මේ ඒ කාලේ ඉපදෙන හැමෝටම දහම අහන්න ඇහුවත් දහම බැහැ. සමහරුන්ට දහම තේරෙනවා ඵලයකට එන්න බෑ. සමහරුන්ට දහම කෙරෙහි ශ්‍රද්ධාව පමණක් එනවා. අහනකොට අවබෝධ වෙන විතරයි. සමහරු ධර්ම ශ්‍රවණය කරලා මගපළවලටපත් වෙනවා. ඒ අති දුර්ලභ පිරිසක්. මගපළවලට ආව කියන්නේ මේ ජරා මරණ තියෙන දුක සදහටම තමන්ගෙන් අයින් කරගත්ත කියන එක. මරණාසන්න වෙලාවටපත් වෙනකොට අපි කියන්නේ මැරෙනවා කියලා සාමාන්‍ය කෙනෙක් මැරෙන වෙලාවට අපි නැවත උපදින තැනක මරණය සහිතව උපදින්නේ. ඒ ප්‍රත්‍යක්ෂණේකුගේ ජීවිත තත්ත්වය. ඒතර එයාට කර්මය අනුව තමන්ගේ අවසාන සිත පහළ වීමේ ඒ සිතේ තිබුණු කෙලෙස් ලක්ෂණ මත තමන්ගේ පෙරපින් අරගෙන පව් පින් දෙකම රැගෙන ඒ ස්ථානේ නැවත උපදිනවා. ඉපදුණු තැන ඉතින් ආයෙත් පව් ගෙවමින් පිනක් ආවත් පිනට දෙයක් ලැබුණත් ඒක තමන්ට මේ භාවිතා කරන්න ලැබෙන්නේ නැහැ. මොකද පව් ඊට වේගෙන් එන නිසා බොහෝ දුක් ගැහැට විඳින්මින් සතර අපාවල ගත වෙමින් ජීවිතේ පවතින්න වෙනවා. එයා කවදා හරි ආයේ එයා මැරෙනවා. මැරෙන තැනක උපදින්නේ. මරණය සහිතව උපදින්නේ. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි බුද්ධ දේශනාව අවබෝධ කරගන්න හැම කෙනාම අපේ වචනින් කිව්වොත් මැරෙනවා. මාර්ගඵලලාභියා අපි හිතමු අවබෝධ කරගත්ත උත්තරම මාර්ගඵලලාභිය. ඔහු පරිනිර්වාණයටපත් වෙනවා. ඒක මරණේ උත්තරීතරත්වයට කියන නම පරිනිර්වාණය කියලා. ඔහු නැවත මැරෙන තැනක නෙවෙයි පහළ වෙන්නේ. නොමැරෙන තැනක. ඒකයි ජරා මරණ නැති කරා කියන්නේ. ඔහු ලෙඩ නොවන තැනක උපදින්නේ. ඔහු නැවත වයසට නොවන තැනක පහළ වෙන්නේ. සදාතනික තැනක්. අජරාමර කියන්නේ ඒක. එතකොට මේ ජීවත් වෙද්දී තමන් ගත කරන තමන්ගේ ජීවිතේ පවත්වන කෙලෙස් රටාව පොඩ්ඩක් වෙනස් කර ගැනීමෙන් මේ මහා තත්ත්වය උදා වෙනවා. වෙන සාමාන්‍ය විදිහට ඔබ ජීවත් වෙන ගමන් ඔබේ හිත තුල පහළ වෙන කෙලෙස් ටික අපිට පේන්නේ නැහැ මෙච්චර කලක් හිටියට අපේ හිතේ කෙලෙස් තිබ්බ කියලා. ඒ කෙලෙස් ටික තියෙන බව ඉස්සෙල්ලා ඔබ හඳුරගනි ධර්ම ශ්‍රවණය කරාම අපිට කෙලෙස් තියෙයි කියලා. මේ කෙලෙස් ඒ කෙලෙස් ඇසුරු කරනවා කියන්නේ ඔබ නැවත දුගතිවල ඊටා අභව්‍ය ස්ථානවල උපදින්න හේතු වෙනවා. අන්න කෙලෙස් තියෙන කෙනා කෙලෙස් දැක්කට පස්සේ ධර්ම ශ්‍රවණය කරාට පස්සේ ඒ ඥාණය පහළ වෙනවා. මේ කෙලෙස් වලට එයා එකඟ නැහැ. එයා කෙලෙස් වලට හිතෙන් එකඟ බව ඒවත් තණ්හාව ඔහු අයින් කරගන්නවා මාර්ග ඥානය යොදාගෙන. බුද්ධ වචනේ යොදාගෙන. අන්න එහෙම කාලාන්තරයක් ටික දවසක් කරගෙන යනකොට නේද? ටික දවස කියන එක ඔබ දන්නවා සතිපට්ඨාන සූත්‍රය කියනවා. අවුරුදු 7කින් පටන් අරන් දවස් 7ක් ඇතුළත දවස් 7ක් ඇති නිවන් දකින්න කියලා. අඩම සත්‍ය පිටව සත් දිනක් සීවටන් වඩන්නේ නම් මුතුම් වූ රහත් ඵලය හෝ ශේෂති කල්ලි අනාගාමි ඵලය කියලා. ඒක දින 7න් පුළුවන්. දැන් අපිට අපි කොච්චර කලක් මේ දහම අහනවද දැන්? ඒතකොට අපිට තාම මේ හැකියාව ඇවිල්ලා නැහැ. කෙලෙස් අඩු වෙන ශක්තිය අපේ ඉපදිලා නැහැ. එච්චරයි වෙනස. නමුත් ධර්ම ශ්‍රවණය කරනවා නිවන් දකින්න කොහොමද ධර්ම ශ්‍රවණයනේ ඔබට තියෙන්නේ?
එතකොට අපි මේ අපිට පළමු හිත පේන්න ගන්නවා. හිතේ කෙලෙස් පේන්න ගන්න දෙවලු. ඒ කෙලෙස් වලට ඔබ එකඟ බව ඔබ විසින් අඩු කරනවා. කෙලෙස් වලට එකඟයි කියන්නේ ඔබ කෙලෙස් ඇසුරු කරනවා. කෙලෙස් ඇසුරු කරනවා කියන්නේ ඔබ පව් කරන්නේ. කෙලෙස් වලින් කෙලෙස් සදන් කරන සියල්ල පව්. පව් කරනවා කියන්නේ නැවත මේ භවයේ කොහේ හරි ගිහිල්ලා උපදිනවා. ඉපදුනාම ඉතින් මිනිස්සු පේනෝනේ විඳින දුක්. මේ සමහරුන් ඇඟවල වලට ඇවිල්ලා ඒ ඇඟවල වලට බැරි කෙනා ඉතින් පාරවල් වල කාණු වල අසුචි කකා ප්‍රේත ආත්ම වල ඉපදිලා යක්ෂය වල ඉපදිලා ඒ අපට පේන ටික. ඒ දැනට දැනෙන ඕනනම් දැනගන්න පුළුවන් ටික. නමුත් සතර පා එතනින් පල්ලෙහාට බැස්සට පස්සේ අටමහා නිරයෝ ඔසුපත් නිරයෝ කියන ඒවා කාටවත් පේන්නේ නැහැ. ඒවා හිතන්න බැරි දුරක තියෙන්නේ. එම නිසා ඒ තැන්වල පහළ වුණාම තනියෙන් ඉතින් දුක් විඳිනවා. මේ තනියෙන් දුක් විඳින්න තනියෙන් කරගත්ත පව් ටික. තමන් කරන ටික තමන් විඳවන්න ඕන. අන්න ඒ ඔබට හිතෙනවා නම් ඔබට ඒක පිළිගන්න පුළුවන් වුණු දවසට ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨියටපත් වුණු දවසට. ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ මේ පින්පව් මතයි භවයේ තීරණය වෙන්නේ කියලා තේරුම් ගන්න පිළිගන්න එක. නැවත උපතක් ඇත කියලා තේරුම් ගන්න එක. ඉපදෙනවා කියන්නේ නැවත මැරෙනවා කියලා තේරුම් ගන්න එක. ඒ කියන්නේ බුදුදහම ඉගෙන ගන්න පළමු සුදුසුකම ලෞකික සම්මාදිට්ඨිය. නැත්තම් හම්බෙන්නේ නැහැ. අන්න එතෙන්ටපත් වුණාට පස්සේ අපිට මේ සසර බය එනවා. අතේ අපි ආයි මැරෙනවා. මැරෙන මොහොත මොන වගේද? එයා හිතන්න පෙළඹෙනවා වෙනද නොහිතන දෙයක්. ඔහුගේ ජීවිතය තුළ තියෙන දෙයක් ඔහු උත්සාහයෙන් මෙනෙහි කරනවා. අපි මෙනෙහි කරන එක තමයි මේ විදර්ශනා ඥාන කියන්නේ. අපි නැවත නැවත මෙනෙහි කරන්න අපට ඒක අවබෝධ වෙනවා නේ. මෙනෙහි කරනවා කියන්නේ අපි තුල වෙන දේ අපි දකිනවා. දැන් මෙච්චර කලක් අපි තුල වෙන කිසි දෙයක් අපි දැකලා නැහැ. අපේ ද්වේෂය આવත් අපි ද්වේෂය පාවිච්චි කරනවා. නමුත් ද්වේෂය මේ පාවිච්චි කරනවා කියලා අපි තුල දැක්මක් නැහැ. අපි ඒ ද්වේෂය පාවිච්චි කරා. ඒ මම මේ පාවිච්චි කරන ද්වේෂය මට අනර්ථය කියලා අපි කවුරුවත් මෙනෙහි කරලා නැතුව ඇති. මෙනෙහි කරන්න ගන්න නම් අපිට පේන්න ඕන ඉස්සෙල්ලා. පෙනෙන්න නම් මේ දහම අහලා තියෙන්න ඕන අහපු කෙනෙකුට තමයි පේන්න ගන්නෙ. පෙනුනමයි ඔහු ඒ කෙලෙස් සමග එකඟ භාවය නවත්තන්නේ. ඒකඟ භාවය නවත්තනකොට භාවිතා වෙන්නේ සද්ධර්මය බුද්ධ වචනේ. ඒ කෙලෙස් වලට එකඟ භාවය නවත්තන මොහොතයි දහම ඇසුරන මොහොතයි කියන්නේ එකම මොහොතක්. එකම තප්පරයක්. අන්නේ සිද්ධිය ඔබට තේරෙනවා නම් මරණාසන්න වෙලාවේ ඉඩම මතක් වුණු කෙනා. ඔබට හොඳට ඕන තරම් අවට සාක්ෂි තියෙනවා. ඔබ අනුන් කියන ඒවා පිළිගන්න ඕනේ නැහැ. ඔබට ඔබ ගාව අවට මිනිස්සු මැරිලා ඉපදිච්ච තැන් සාක්ෂි තියෙනවා. මැරිලා ඉතින් ඒ අනිම් මිනිස්සු දෙන දඬුවම විඳින්න එපා දැන් මේ මැරිච්ච මිනිහ. කටු ගහලා බෝතල් වල දාලා මූදවල් වල දානවා. මේ මොන තරම් දුකක්ද මේ මිනිස්සේ විඳින්නේ. ඒ මනුස්සාත්මෙදි තමන් හදපු දූදරුවෝ විසින් ළමයි විසින් නෑනලා බෑනලා කට්ටිය විසින් එකතු කරලා ඉතින් අමනුෂ්‍ය තියාගන්න බෑනේ. ඒ අමනුෂ්‍ය තත්ත්වයටපත් වෙන්නේ කාගේ වරදින්ද? එයාගේ වරදින්. මොකක්ද වරද? දහම දන්නේ. දහමක් ඉන්නකන් ඇසුරු කරලා නැහැ. දැන් පින් කරලා ඇති ඕන තරම්. ඔය පින් කරලා ඇති දන් දීලා ඇති. නේද? පින්වතුනි කියලානේ බුදුහාමුදුර කාට කතා කරන්නේ? පින තියෙන නිසා මනුස්සාත්මය ලැබුණේ නැත්නම් මනුස්සාත්ම ලැබෙන්නේ නැහැ. එතකොට ඒ අය ඒ දුගතිය ඉපදුනාට පස්සේ ඉන්න අය මොනතරම් පහත් කොට සලකනවද? එතකොට අම්මය තාත්තය සීයය ආච්චිය මේ මුත්තය අපිට උදව් කරව පරම්පරාවේ මෙහෙම කෙනෙක් කියලා කවුරුවක් ගණන් ගන්නෑ. ඒක නිසා එතෙන්ද අපි මේපත් වෙන්න යන්නේ. අන්න ඒකෙන් ගලවන්නයි ලෞතුරා බුදුන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. ඒ බුදුන් වහන්සේගේ සරණ යන්න එහෙම නැත්නම් බුදුන් වහන්සේ දේශනා කරන ධර්ම භාවිතා කරන්න යම් කෙනෙකුගේ හිත පෙළඹෙනවා නම් ඔහු ලබාපු උත්තරීතරම ශක්තිය 10 ආදය උතුම්කම ඒක. අපිට දහම අහන්න ලැබිලා තියෙන්නේ මහ පිනක් කරලා. දැන් අපි දහම ඇහුවට අපිට වඩා පින් කරපු රටවල් ඇමරිකාව, ඉතාලියෝ බලන්න. ඒ මිනිස්සු කොච්චර පින් කරලාද? පින විතරයි. උප්පරිම දේපල තියෙනවා. ඒ මිනිස්සුන්ට කොහෙන් හරි ලැබෙනවා. පිනෙන් 1 2 තියෙන රටවල් ඒවා. අපි නිකන් ගණන් ගන්නෙත් නෑ නේ බැලුවත් අපේ රටවල්. පිනක් මොකුම නැති වගේනේ. හැබැයි 1000 මාන්න පින තියෙන එකම රට අදත් මේ 5000ක් තියෙනවා කිව්ව සාසනය බැබලෙන කිව්ව මේ පින්වත් රට ලංකාව. ඒක මතක තියාගන්න ලෝකේ අදටත් තුන් ලෝකෙම යටත් රට මේක. හැබැයි අපි දන්නේ නෑ. අපේ පිරිස දන්නේ නෑ. බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කර බවත් සමහරව දන්නේ නෑ. අපි මෙහෙම දහම කතා කරයිද සමහරව අහනවා ඇත්තද එහෙම දේශනා කළා තියෙද කියලා. ඔය දැනගත්තට පස්සේ මේ මිනිස්සු වන්දර. මේ තුන් ලෝකේ තියෙන උත්තරීතරම රට තමයි ශ්‍රී ලංකාව. මේ රටට ලෝකයේ සියලු දෙනා යටත්. ඒ බුදුන් වහන්සේ දසක් දෙවිඳුන්ට දේශනා කරා පතිත්තිස්සති දේවින්ද ලංකාවේ මම ශාසනං.
අනාගතේ ලංකාව නමින් මේ රට විරුදාවලිය ලබනවා. ඉන්දියාවෙන් ඉඳන් පෙන්වන්නේ අන්න අර රටේ ශාසනයේ 5000ක් තියෙන්නේ. තියෙන රට විතරයි පෙන්වන්නේ. එහෙනම් මේ අපි මේ රටේ ඉන්නේ. මේ දහම අහන්න පින තියෙන්නේ අපේ රටේ අයට විතරයි. අනිත් රටවල පින තිබුණට බත් එළවලු කන පින දේපල තියෙන පින තිබුණට නිවන් දකින්න පින යයිට සසරට වැටෙන පව තියෙනවා. සතර අපාවල, പ്രേත අපාවල, යක්ෂ යෝනිවල, නිරේ, අටමහා නිරේ, ඔසුපත් නිරවල කාලක සූත්‍රයේ, මහා රෞරව ප්‍රතාපයක සංජීවකේ කාලක සූත්‍රයේ ඔය සියලු නිරවල, ඒ කියන්නේ පැහෙන ගිනි ලෝදී හට්ටිවල ඕවයි උපදින්නේ අයට නැවත පහළ වෙන්න පව තියෙනවා. එහෙනම් අපි මතක තබා ගත යුතු අපි ගාම්භීරව නියතමානීව පිළිගත යුතු මේ උතුම් රටක අපි ඉන්න බව. මේ රටට තුන් ලෝක යටත් බව මතක තබා ගත යුතුයි. එහෙම පිළිගන්නේ නැත්නම් ඒ ගැන ඉතින් අපිට කතා කරන්න දෙයක් නෑ. ඒ මොහක් නිසාද අපිට ඒක ලැබෙන්නේ? බුදු පියාණන් වහන්සේ එදා සක්දෙවිඳුන්ට එහෙම නැත්නම් දේවින්දට, සක්දෙවිඳුන්ට කියන්නේ දේවින්දය මගේ ශාසනය බැබලෙන රට ලංකාව. ඉතින් අපි දහම දන්නව නම් ඇයි අපි කොහොමද මැරිලා ප්‍රේතෙක් වෙන්නේ? දහම දන්නවනේ කොහොමද මැරලා යක්ෂෙක් වෙන්නේ? මේ දහම බැබලෙන කි රට එහෙනම් කොහේ හරි වැරදිලා අපිට. කොතන හරි වැරදුනා. ඒ කියන්නේ දහම භාවිතා කරලා නැහැ. දහම භාවිතා කරා නම්, හරියට භාවිතා කරා නම් යක්කු වෙන්නේ නැහැ. ඔබ දන්නව මේ බිම්බිසාර රජුරෝ සෝවාන් වුණා. පළමු පෙළ. පළමුව ශාසනයට ඇතුල් වුණා. සෝවාන් වෙනවා කියන්නේ ශාසනයට ඇතුල් වුණා. සසුන්ගත වුණා. එතින් ඉඳලා දැන් එයා වැඩේ අවබෝධ කරගත්තා විතරයි. සෝවාන් වෙනවා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඒ ඥාණය ඒක ස්ථිර වෙලා එතන ඉඳලා ඔහුට දැන් හැම හිතක්ම පහළ වෙද්දි සෑම කෙලෙස් ධාතුවක්ම දැర్శණය වෙන ඥාණය පහළ වුණා. අන්න සෝවාන් වුණා කියන්නේ එතන. සමහර තැන්වල කෙලෙස් බලවත් කෙලෙස් මෙල්ල කරන්න ලොකු වෙලාවක් යනවා. නමුත් ඔහු මෙල්ල කරමින් හිටියේදී මැරෙනවා. මැරිලා යක්ෂ සභාවක ඔහු උපදිනවා. බුදු පියාණන් වහන්සේම දේශනා කරනවා මේ බිම්බිසාර රජුරු යක්ෂ යෝනියක ඉපදිලා, ඒ කියන්නේ සතරවරණ දේහාමුදුරන්ගේ, වෛශ්‍රවණ දේහාමුදුරන්ගේ දේව ස්වභාවයේ යක්ෂ යෝනියක ඉපදිලා මම සමග පෙර දින කතා කරා කියලා භාග්‍යවතුන් වහන්සේ කිව්වා ජනවසබ නමින් යක්ෂෙක් වෙලා. එතකොට බලන්න දැන් සෝවාන් වෙලත් හිත මෙල්ල කරගන්න බැරි වුණාම, හිත මෙල්ල කරන්න දන්න කෙනාට හිත සම්පූර්ණ මෙල්ල කරන්න බැරි වුණොත් ඒ මෙල්ල කරන්න බැරි වූ ප්‍රමාණෙන් ගිහිල්ලා උපදින යක්ෂ යෝනිය. කොහොම ඇත එතකොට මුකුත් දන්නේ නැති කෙනා. හෙලින්ම යක්කු පෙරේතුව තමයි. ඒ ඇත්තෝ පව් කරන අය නෙවෙයි. ඒ තැන්වල ඉන්නේ ශාසනයට උදව් කරන අය. සුචිලෝමල බරලෝමල සෝවන් වෙච්ච යක්ෂයෝ. ඔබ දැන් අහලා තියෙන නම් මම මේ කියන්නේ ඔබ හිතන් ඉන්නේ මේ යක්කුනේ යක්කුමගේ නෑ. යක්ෂ ආත්මවල ඉන්නව මහා පෙරම් පුරන අය. අපේ බෝධිසත්වයොත් සිකී කියලා යක්ෂෙක් වුණා. සිද්ධාර්ථ බෝධිසත්වයොත් එක්තරා බුද්ධ ශාසනයක සිකී කියලා යක්ෂ සේනාධිපතිවරයෙක්. මතක තියාගන්න. ඒ නිසා ඒව ඉන්න පෙරම් පුරන බෝධිසත්වවරුත් යක්ෂාත්මවල. රහත් වෙන්න යන දෑගසව්වරු ඉන්නවා. පසේබුදුරු වෙන්න ඉන්න ඇත්තෝ ඉන්න බව මතක තියාගන්න. ඒ නිසා යකු කොම් කරලා බලන්න එපා කවුරුවත්. ඒ දැන් වල ඉන්නව රටට සේවය කරු මේ රටට සේවය කළ අවසාන මොහොතේ චුති චිත්තේ මැරෙන වෙලාවේ පහළ වෙන සිතුවිල්ල ටිකක් දරුණු එකක් නිසා එතෙන්ට ගියාට ඔහු මේ රටට ආදරේ, මේ ශාසනයට ආදරේ පින්වත් අය යක්ෂයවල ඉන්නවා. අපේ ඔය ලොකු යක්ෂ නම් වලින් කියන අය ඒ වගේ අය. ඒ කවදා හරි නිවන් දකිනවා. ඒ නිසා අපි තේරුම් ගත යුතු අපිට එතන වැරදුණු තැන අපි ආදර්ශයට ගනිමු. ඒ ඔබට දැන් කවුරු හරි මතක් වෙනවා. ඒ මතක් වෙන කෙනා ගැන ඔබ දරාගෙන ඉන්න මතය, ඔබ දරාගෙන ඉන්න සංකල්පය. ඔව් මගේ හතුරෙක්. ඒ කෙනා මගේ හතුරෙක්, මට බැනපු කෙනෙක්, මට හතුරුකම් කරපු කෙනෙක් කියලා ඔබ හිතන් ඉන්නවා. ඔහු මතක් වෙනකොට ඔබේ හිතට මොනවද දෙන්නේ? ඔබට සැනසෙන සිත් එනවද? ඔබ අසහනයටපත් වෙන සිතුවිලි එනවද? සිතුවිලි කියන ඔබ දන්න දේ. දන්න දේ සිතක් විදියට පහළ වෙනවා. මට මෙහෙම කරපු මිනිහා දැන් මොකෝ වෙන්නේ? යකෙක්ද උනේ ඔබ දෙයියෙක්ද? ඔබ යක්ෂයෙක්. අපි මනුස්ස කියන්නේ කාටද? බුදුහාමුදුරුවෝ අපිට මනුස්ස කිව්වද? අපිට කිව්වේ ප්‍රත්‍යඥයෝ කියලා. මනුස්ස කියන්නේ සෝවාන් මාර්ගයට ආපු කෙනාට. ධම්මචක්කපවත්තන සූත්‍රය කියනෝනේ නේද? මම ඒව ඕන තැනදී ගන්නම්. මේ කෙලෙස් ධර්මතාවල් දකින්නේ යම් කෙනෙක්ද? යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති පවත්තිච්චේච පන භගවතා ධම්මචක්කේ බුම්මා දේවා සද්ද මනුස්සාවේසුං. මනුස්සාවේසය කියන නම ගන්නෙත් බුදුන් වහන්සේ යංකින්ච සමුදය ධම්මං. ආධ්‍යාත්මය තුල බාහිර රූපයක් සමුදය වෙනකොට
බාහිර සංකල්පයක් පහළ වෙනකොට ඒ කියන්නේ හිත ඇතුලේ අදහසක් පහළ වෙනකොට ඔන්න ඔබට තේරෙන බසින්ම කිව්වා. හිත ඇතුලේ සංකල්පයක් පහළ වෙනකොට එය දකිද්ද. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම. නිරෝධ වෙනවා කියන්නේ ඇසුරු වෙන්නේ නැහැ උට. ඔහු දකින්නවා දකින්න නිසා ඇසුරු වෙන්නේ නැහැ. නිරෝධ ධම්ම. පවත්තිතේච පන භගවත. අන්න ඔහු භාග්‍යවන්තයි. භගවතා ධම්මචක්කේ බුම්මා. ධම්ම චක්ක කියන්නේ දහම දකිනවා. ඔහු දහම දකිනවා කියන්නේ ඔහු බුදු පියාණන් වහන්සේගේ සද්ධර්මයේ මොහොතට ආවා හිතට මේක සංස්කාර ධර්මයක්, මේක උපාදානස්කන්ධයක්, මේක කෙලෙස් ටිකක්, මගේ හිතට ආපු නරක නපුරු සිතුවිල්ලක් කියලා දැක්ම ආවා. ඒ දැක්මට කියන්නේ ඥාන දර්ශනය කියලා. අන්න ඒ ඥාන දර්ශනය පහළ වීමටයි කියන්නේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. යන්නේ ඒක නිරෝධ වෙනෝ කියන නවතිනවා. මොකද්ද නවතිනවා කියන්නේ? ඔහුගේ අයිතියක් බවට පත් වෙන්නේ නැහැ. ඔහු කෙලෙස් වල අයිතිකාරයෙක් බවට පත් කරන එක නතර වෙන එකයි නිරෝධ ධම්මං කියන්නේ. ඔහු දකින්න නිසා නවතිනවා. නිරෝධ ධම්මන්ති පවත්තිතේච පන භගවතා. අන්නය ක්‍රියාත්මක වෙන උත්තමයා පන භගවතා ධම්මචක්කේ. ඔහුගේ ධම්මස තියෙන නිසා බුම්මා දේවා සද්ද මනුස්සාවේසුන් ඔහු උසස් මට්ටමකටපත් වුණා. අන්න ඒකට කියනවා මනුස්සාවේසය කියලා. මතක තියාගන්න. ඒතර මනුස්ස කියලා අපිට බුදුන් වහන්සේ කොහොම කියන්නේ? අපිට කියන්නේ බෝතු ජනං ජනේති ප්‍රත්‍යච්ඡන. ධම්මචක්ක පැවතුම් සූත්‍රේ මුල පටන් ගන්න මේ කාමේසු කාම සුකල්ලිකානි. අපි කාම කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම, ඇසට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධය, දිවට රසය, කයට පහසය, මනසේ මතකය. මේ පහ හිතට පහළ වෙද්ද, හිත තුල උපදිද්ද ඒ මොහොතට කියනවා කාම ලෝක කියලා. ඒකට කියන්නේ කාම අද දන්නේ නැති ඒව ඉගෙන ගන්න. කාම කියන්නේ හිතට අදහසක් එන මොහොත. ඒක සැප කියලා ගන්නෙ. ඒක දුක කියලා නොපෙනෙන මිනිස්සු. ඒ කියන්නේ දහම නැති අය ඒක සැප කියලා තමයි ජීවිතේ ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙන්නේ. උපදින කෙලෙස් ටික අයිති වෙන එක. ඒක ඉබේ වෙන ධර්මතාවක් මිසක් කෙනෙක් කරන වැඩක් නෙවෙයි. ඒක තමයි කියන්නේ කාමේසු කාම සුකල්ලිකානු යෝග කියන වචනේ එන්නේ එක. යෝගයක් කියන්නේ පහළ වීමක්, පුජ්‍යලෙක් කරන දෙයක් නෙවෙයි කියන එකයි. ඔබට තේරෙන බස මම මේ හැමතිස්සම යොදාගන්නේ මොකද ගැඹුරු දහම් වලින් ගියොත් ඒක ඔබට අහුවෙන්නේ නැහැ අපරාධයක් ඒක. එතකොට දැන් අපිට ආව අසවලා මගේ හතුරා. හිතට ආවේ මේ සංකල්පයක්. දැන් ඒකෙන් ඔබ සැනසෙනවද අසහනයටපත් වෙනවද? ඇත්තටම කෙනෙක් ඉන්නවද හිතේ සංකල්පයක්ද තියෙන්නේ? ඒ වෙලාවට අපිට එහෙම හිතෙනවද දහම නැත්තම්? අපිට හිතුණු මේ ආවේ සංකල්පයක් කියලා. කෙනෙක් කියන දැක්ම එතනම හොසී. ඒ කියන්නේ කාමෙන් විදුණා. කාමය කියන්නේ නීවරණ ධර්මයක්. නිවන වහන ධර්මයක්. ඒ කියන්නේ කාමයේ තියෙනවනම් නිවන නැහැ. නිවන නැත්තම් තියෙන්නේ මොකද්ද? සතර අපාය. දුක. අපිට හිතුනොත් මේක සංකල්පයක් කියලා හිතනවා කියන්නේ මොකද්ද? ධම්මැස එතනම පහළ වෙලා. බලන්න මොනතරම් ජීවමාන ධමයක්ද මේ ටික තේරෙනව නම් ඔබ ලෝකේ උතුම් අධ්‍යාපනය මේක උත්තරීතරත් ඔබ පෙර ආත්මවල ඕන තරම් මේ රටවල් රාජ්‍යයන් පාලනය කරපු නායක වෙන්නේ නැති උනා පැහැදිලිව. මේ කෙලවරක් නොපෙනෙන සසරේ බුදු පියාණන් වහන්සේගේ වචනේ පිළිගන්නව නම් පිළිගන්න පුණ්‍ය ශක්තිය තියෙනවා නම් ඒ මහා පුණ්‍ය ශක්තිය තියෙන අයට මේක තේරෙනවා ඇති. අනමතග්ගෝ භික්කවේ පුබ්බේව කෝටි න පඤ්ඤායති. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ කෙලවරක් නොපෙනෙන සසරක නුඹලා එනවා. කෙලවරක් මට පණවන්න බෑ. න පඤ්ඤායති. මට පණවන්න බෑ මහණෙනි. එතකොට හිතන්න සක්විති රජෙක් නෝනු කෙනෙක් මේ ලෝකේ නෑ. සක්විති රජකම කියන්නේ අපේ බුදු උත්තමයන් වහන්සේ බුදු නෝනොත් ගෙදර හිටියොත් සක්විති රජ වෙන බවත් ගෙදරින් ගියොත් බුදු වෙන බවත් කිව්වේ. එහෙනම් දෙකේ තියෙන බල දෙක හිතන්න. බුද්ධත්වයේ කියන්නේ භවගමන ඉවර කරන එක. සක්විති රජකම කියන්නේ දෙවියෝ පාලනය කරන. දෙවියෝ තමයි රාජ්‍ය පාලකයෝ වෙන්නේ. සක්විති රජුරු අනනිකුත් කරනවා දෙවියෝ ක්‍රියාත්මක කරනවා. සක්විති රජකම කියන්නේ එහෙම දෙයක් බව මතක තියන්න. සියලු රජවරු ලෝකේ ඉන්න ඒ ඇත්තාට යටත්ය. වැඳගෙන සිටින්නේ ඇයි? දෙවියෝ ඉන්නේ ඒ ඇත්ත ගාව විතරයි. සක්විති රජෙකුගේ තියෙන උත්තරීතරත්වය මේ කියන්නේ. එතකොට සක්විති රජ වුණාලු අර පාර යන කොඬව හැම සතෙක්ම සක්විති රජ වුණායි කියලා ඔබ අහලා තියෙනවා. අනේ මේ දහම මතක නැද්ද? මේ වෙදින් ආයි විභාගයක් යනකොට පාඩම් කරන මේ ඌරු දෙතම මේ ඌරු සංකල්පෙක අපි බුද්ධ ශාසනය විනාශ කරගෙන තියෙන්නේ. මේවයි තෙන්ට කියපුවා නෙවෙයි මේ විභාග පාස් කරලා සම්මාන ගන්න කියපුවා නෙවෙයි. මේ සංසාරය කියන මහා බියකරු මේ මහා ත්‍රස්තවාදයක් මේක. ඒක හොද්දට තේරුම් ගන්න සසර මොනතරම් බියකරුද කියලා. නේ ඔබට දහම ඇහුවට ඔබට පුළුවන් ද ඔබේ කෙලෙස් ටික මෙල්ල කරගන්න?
කොච්චර අමාරුද? ඒතර ඔබට මේ ඔබ තුල තියෙන ධර්ම ඥානය ඔබ තුල බල ධර්මයක් වෙලා නැහැ. මේ ඉන්ද්‍රිය ධර්ම ටිකේ මේ මූලික වූ ඉන්ද්‍ර කියන්නේ මූලික අධ්‍යාපනයේ බුද්ධ වචනේ. ඒ ලැබපු මේ අධ්‍යාපනයේ බුද්ධ වචනය ඔබ තුල භාවිතාංගයක් වෙලාද? ඒක තමයි බල ධර්ම කියන්නේ. භාවිතාංගයක්ද ඔබ තුල? බලන්න භාවිතා කරන්න පුළුවන්ද? ඔබට අර මිනිහා මගේ හතුර කියලා හිතනකොට ඔබට පේනවද මේක සංස්කාර ධර්මයක්, මේ සංකල්පයක්, මේ පහළුනේ සිතුවිල්ලක්, උපාදාන ස්කන්ධයක්. මොන තැනකින් හරි මේකට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. බුද්ධ වචනේ යොදාගෙන ආපු භවයට වැටෙන්න ඔබට පව් කරන්න පහළ වෙන මේ සිත මෙල්ල කරන්න බුද්ධ වචනේ ඇසුරු කරන්න පුළුවන් දේ වෙලාවයි. බැරි නම් අපි බුදුහාමුදුරුවෝ සරණ යන අය නෙවි බව මතක තියන්න. ඔබ ඕන තරම් දන් දෙන්න. දන් දීපුවෙන් නිවන් දකින්නේ නැහැ. එවෙන් ඔබට භවභෝග සම්පත් වස්තු දේපල ලැබෙයි. ඊට පස්සේ ඔබ ඒක රකින්න මුරකාරය හොයනවා. වැටවල් ගහනවා. ඌව කර කර ඉන්න හැකි. මේවා තේරෙන්නේ ටික දෙනාටයි ඉතින්. කොහොම බුදුහාමුදුරුවෝ නියාග සුලංගිල්ල પાස්පෝර්ට් එකක් ගත්ත නිසා මේ ඔක්කොම මේවා දන්නේවා කියලා අපි හිතන්නේ නැහැ. කොහොම බෑ. බුදුන් වහන්සේ එහෙම දේශනා කළදී අපි බලාපොරොත්තු වෙන ලෝකේ ඔක්කොම මේ ධර්ම ශ්‍රවණය කරන්නේ නැහැ ඔක්කොම. ඒකට හතුරුකම් කරනවා මිසක්. නේද? නැත්නම් චින්චමාණේක බුදුහාමුදුරුවෝ ළඟට දැකලා නිවන් දකින්න නම් චින්චමාණේක කොහොමද දර බැඳන් ආවේ? මාගන්දී කොහොමද අපහාස කරේ බුදුන් වහන්සේට? තේරුණාද? බුදුහාමුදුරුවෝ දැකලා නිවන් දකින්න නම් චින්චමාණේක දැක්ක ගමන් නිවන් දකින්න එපා. එහෙම වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දකින්න කිව්වේ දහම දැකීම බුදුන් වහන්සේ දැකීමයි. යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා කිව්වේ. එතකොට මතක තියාගන්න. ඔබට පුළුවන්කම ලැබෙන්නට ඕන ඔබ පාපයට නැඹුරු කරන පාපය නිර්මාණය කරන මේ සංකල්පය දුකේ පහළවීමක් කියලා තීන්දුව කරන්න. ඒක තමයි බුද්ධ වචනේ. ඒක තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය. සම්මා දිට්ඨියටපත් වෙනවා කියන්නේ දුක්ඛේ ඥානං සමුදය ඥානං. මේ දුකමයි මේ පහළුනේ. මේ සමුදය කියන්නේ මේ තණ්හාව පහළුනේ. මේ රූපය කියන්නේ තණ්හාව. රූප තණ්හා කියන්නේ රූපය කියන්නේ තණ්හාව. රූපේ පහළවීම සමග තණ්හාව පහළ වුණා. රූප තණ්හා පුජ්‍යල තණ්හා කියනවාද? හිත අපිට දහම අහුවෙලා නැහැනේ කොහෙන්වත්. රූප කාම කිව්වස රූපේ කාම මිසක් පුජ්‍යලික කාම වෙනවද? නැහැ. රූපයට පුළුවන් ඔබ තුල නිර්මාණයක් බවට පත් වෙන්න. ඔබ තුල ජීවයක් බවට පත් වෙන්න. ඒකයි කාම වස්තු කියන්නේ. එතකොට ඔබ තුලට මේ අසවල හතුර කියන රූපේ හිතට ඔබට නොදැනෙන්න ආවා. හැබැයි ඔබ දන්නේ නැහැ. ඔබට කෙනෙක් හතුර කියලා හිතෙනවා. හිතේ ඉන්න පුළුවන් අරමිනිය හතුර කියලා. කෙනෙක් ඇති නමක් කියන්න බැරි කවුරු හරි නමක් තියෙන කෙනෙක් ඇහුවම මේක දුක හිතන නිසා. කවුරු හරි කෙනෙක් හතුර කියලා හිතාගන්න. දැන් එයා හිතට ඔබට මතක් වුණා කියලා ඔබ කියන්නේ ඔබේ සිංහලයේ ඔබේ භාෂාවෙන් ඔබ කියන්නේ මතක් වුණා කියලා. බුද්ධ වචනෙන් කියන්නේ ඉති රූපං සමුදයෝ කියලා. රූපයක් සමුදය වුණා. වේදනාවක් සමුදය වුණා. සංඥාවක් සමුදය වුණා. සංඛාරයක් සමුදය වුණා. විඥානයක් සමුදය වුණා. පංච උපාදානස්කන්ධයක් පහළ වුණා. උපාදානස්කන්ධයක් මේ තියෙන්නේ. ඔබට එහෙම හිතෙනවද? එහෙම හිතෙන්නේ නැහැ. එහෙම හිතෙනවා නම් කොච්චර බලයක් තියෙන කෙනෙක්ද? අන්නේ අයට මේ ලෝකේ සියලු දෙනා නමස්කාර කරලා වඳිනවා දෙවියෝ වඳින බව මතක තබා ගන්න. ඒ தත්ත්වෙට ඔබ කවදා හරිපත් වෙයි. මේක අහගෙන යනකොට කවදා හරි එහෙමපත් වෙයි. ඒතර ඔබ සසරට අදින ඔබ සතර අපායට අදින්න ආපු මේ සංකල්පය ඔබට සංකල්පයක් කියලා පෙනෙනවා නම් ඔබට යටත් නේද මේ ලෝකය? ඔබ මේ දුක යටත් කරා නේද? දුක ඔබ පළවා හැරිය නේද? ඔබ බුද්ධ වචනය භාවිතා කරා නේද මේ මොහොතේ? ඔබ බුදුහාමුදුරන්ගේ දහම භාවිතා කරනකොට මේ ලෝකේ බුදුහාමුදුරු සරණ යන අය අර නියාග පස්පිඩට ඔබ අයිති නේද? ඔබ දෙවියන්ගේ ප්‍රිය වස්තුවක් වෙනව නේද? අමනුෂ්‍යෝන්ගේ ප්‍රිය වස්තුවක් වෙනවා. අමනුෂ්‍ය ඔබට ප්‍රිය නම් ප්‍රිය දේ රැකිනව ඕනම කෙනෙක්. නම් ප්‍රිය කෙනාට අනිත් අය උදව් කරනවා. එහෙනම් ඔබ අමනුෂ්‍යයන්ගේ පිහිට ලබන කෙනෙක් වෙනවා. ඔබට නමස්කාර සත්කාර ලබන කෙනෙක් වෙනවා. දෙවියන්ගේ සත්කාර ලබන කෙනෙක් වෙනවා. ඔබ ඒව බලන් යන කෙනෙක් නෙවෙයි. ඔබ මේ පොඩි දෙයක් කරාම ඔබට ලැබෙන ආනිසංස ටිකක් මම මේ කිව්වේ. අමනුෂ්‍යානම් පියෝති කිව්වේ මෙත්තානිසංසෙ. ඔබ ලබන මෛත්‍රිය මොකද්ද? ඔබ ඔබෙන් වෙන් වෙන එක. ඔබ කාමෙන් රූපෙන් කෙලෙස් වලින් වෙන් වෙන එක. ඡාගෝ පටිනිස්සග්ගෝ මුති අනාලේ මම මේ බර වචන මේව ඇත්තටම බරයි. තම සිංහලෙන්ම කියන්නේ ඡාගෝ පටිනිස්සග්ගෝ මුති අනාලය කියන්නේ චතුරාර්ය සත්‍ය දුක්ඛ නිරෝධ කොටස. සමුදය කොටස කියන්නේ යායන් තණ්හා. මෙතන කියන්නේ යෝතස්සා යේව තණ්හායි. තණ්හාව නැති වෙනවා. මොන තණ්හාවද නැති වෙන්නේ? උපන්න සංකල්පෙට එකඟ වෙන එක, ඇලෙන එක. අසවලා හතුර කියනකොට හතුර කියන සංකල්පයක් කියලා ඔබට හිතෙනවා. අන්න ඔබ තණ්හාවෙන් මිදුණා. ඒ රූපෙට ඇලීමෙන් මිදුණා. ඔබ පව් කරන්න එන්න මොහොතෙන් ඔබ මිදුණා. ඔබට පුළුවන් නම් ඔබ මේ මොහොතේ නිවන් දකින්න මිසක් එන මොහොතක නෙවෙයි.
සන්දිට්ඨිකයි කිව්වේ ඔබට මේ මොහොතේ දිට්ඨිකයි කියන්නේ දකින්න පුළුවන්. අකාලිකයි කියන්නේ කාලයක් නෑ මේ මොහොතේමයි. කාලයකින් මනින එකක් නෑ මේ ශාසනේ. දැන් කරාම හෙට නිවෙන්නේ ඒ වෙලෙමයි. මේ දහම මතුවෙන මොහොත දහම යනු නිවීමමයි. දහම ගලපා බලන එක. පරිඤ්ඤය කියන්නේ පිරිසිඳ ගලපා බලන එක. මේ පේනකොටම අනේ අර අසවලා හතුර කියන්නේ මගේ හිතට ආපු පාප සංකල්පයක්. එහෙම හිතනවා නම් මොනතරම් ගරුසරුද. ඔබ එහෙම භාවිතා වෙනයි මෙතන ඇති නැත්තේ නෑ. මේ දෙන්න තුන් දෙනා අතර ඇති. ඔබ හිතලා බලන්න මොනතරම් සූපත් වෙනවද එකක් කියන එකක් එහෙම භාවිතා කරන්න පුළුවන් කෙනාට ඉච්ඡර සතුටක් එනවා නම් ඔබ හිතන්න රජකමට වැඩි සතුටක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒක නේද? මම ඒව හැමතැනම ගලපනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අන්නේ මොහොත ශක්විති රජකමට වැඩිය මේ ලෝකේ රජකම් කරනවට වැඩිය මේ සෝවාන් මාර්ගය උතුම් කියලා. පටක්ඛ්‍යායක රජ්‍යේන පතක්ඛ්‍යායක රජ්‍යේන සග්ගස්ස සමනේනවා. ස්වර්ගයේ උපදිනවට වැඩිය. පටක්ඛ්‍යායක රජ්‍ය නෙමේ තල ඔක්කොගෙම රජෙක් වෙනවට වැඩිය. සග්ගස්ස සමනේනවා. සබ්බ ලෝකාධිපත්‍ය ලෝකේ අධිපතිකම් කරනවට වැඩිය. සෝතාපට්ටි පලං වරං සෝවාන් වෙනවා කියන්නේ කෙලෙසුන්ගෙන් මිදෙන්න පටන් ගන්නවා කියන එක. දහම භාවිතා කරන්න පටන් ගන්නවා කියන එක. ඒක උතුම් කියලා බුදු මුවින් ශ්‍රී සම්බුද්ධ වචනෙන් ශ්‍රී මුක දේශනාවෙන් උන්වහන්සේ දේශනා කළේය. ඒ දහමයි ඔබ මේ අහගෙන ඉන්නේ. ඔබේ බැරිකම් අපි කාගෙත් ගාව ඇති බැරිකම් ඒව ඉබේ පහළ වෙයි පුළුවන් කාරකම. අහන් ශ්‍රද්ධාව මුල් වෙනකොට සසරට බය එනකොට ශ්‍රද්ධාව පහළ වෙනවා. සසර බය දැනෙන්න ගන්නකොට අනේ බුදුහාමුදුරු සරණ යන්න බුදුහාමුදුරු සරණ යන්න පෙරම්පුරුපු අයට හිත පහළ වෙනවා. පෙරම්පුර නැති අයට පහළ වෙන්නේ හන්දියට ගිහිල්ලා ෂොට් එකක් දාගන්න කියලා. මම මේ දෙකම කියන්නෝ නැත්තම් මේක දන්නේ නැහනේ. හිතට දුකක් ආවම ඔබ යන්නේ බුදුහාමුදුරු සරණ හොයාගෙන. දහම තියෙන කෙනා අනිත් එක්කෙනා යන්නේ බෝතල් කාලා හොයාගෙන. බෝතල් අඩිය හොයාගෙන. මේක තමයි ලෝකෙ දෙපැත්ත. අනිත් කෙනා සංගීතයක් දාගන්නවා. අනිත් පිස්සගේ වැඩේ තමයි සින්දුවක් අහන එක. එකකින්වත් ඔබට සහනය ලැබෙන්නේ යටපත් වෙනවා. බුදුහාමුදුරු සරණ යන්න හිතෙනවා නම් ඔබට. නේද? ඔබට තරහක් ආපු වෙලාවට ප්‍රශ්නයක් ආපු වෙලාවට ඔබට අපලයක් ආපු වෙලාවට නම් බෝධි ගාවට යනවා බෝගස් යටට. මම දන්නවා. ඒ බුදුහාමුදුරු සරණ යන්නේ. බෝධිය ප්‍රසිද්ධ බුදුහාමුදුරු නිසා ඔබ මතක තියාගන්න. නැත්නම් ඉතින් පුවක් ගහක් ගාවට ගියාමත් ඇතිනේ. නෑ බෝධිය මතක තියාගන්න. බුදුන් වහන්සේ පිටදුන් බෝධිය කියන්නේ බුදු වෙනකොට උන්වහන්සේ වැඩ සිටි බෝධියක් ළඟ. ඒ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ. එතකොට මේ බෝධිය මතක් වුණත් එච්චර දෙයක් වෙනවා නම් බෝධියට අධිග්‍රහිත දෙවියෝ ඔබට පිහිට වෙනවා නම් බෝධිය ළඟට ගිහලා ඉල්ලා සිට මේ පින් කරන දෙවියෝ ඔබට පිහිට වෙලා ඔබට මේ ප්‍රශ්نين ගැලවෙන්න උදව් වෙනවා නම් ඔබට ඒ බව සත්‍ය නම් ඔබ ඒක පිළිගන්න පුළුවන් තැන නම් ඉන්නේ. ඒක සත්‍යයි. ඒක ඔබට පිළිගන්න පුළුවන් නම් මිත්‍යා දෘෂ්ටික නෙවි නම් ඔබ ලෞකික සම්මාදිට්ඨිය වැඩිලා නම් ඒව පිළිගන්න මට්ටමේ ඉන්නවනේ. එහෙනම් දැන් ඔබට ලෝකෝත්තර මාර්ගේ වැඩෙන්න මහා මාරු වෙන එකක් නැහැ. ලෝකෝත්තර මාර්ගය කියන්නේ ඔබේ හිතට එන කෙලෙස් අස්කරන්න වීරිය වැඩෙන්න මහ වෙලාවක් යන්නේ නැහැ. ඒක අපි කතා කරද්දී පුළුවන් කෙලෙස් එනවා ඔබට පේනවා එළිය කෙනා පේනකොට හිතේ හට ගන්න කෙලෙස් ටික පේනවා. කෙනෙක් කතා කරද්දී හිතේ එන කෙලෙස් ටික පේනවා. නාසයට ගන්ධයක් එනකොට ඒකත් එක්ක නැගෙන කෙලෙස් ටික පේනවා. දිවට රසයක් ගැටෙනකොට ඔබට හිතේ ඇතුලේ හට ගන්න කෙලෙස් ටික රාග දේශ මොහ ඕන එකක් පේනවා. කෙලෙස් කියන්නේ රාග දේශ මොහනේ. එතකොට කය යමක් ගැටෙනකොට හිතේ හට ගන්න රාග දේශ මොහ පේනවා. නිකන් ඉන්නකොට මතක් වෙනකොට මනෝවිඤ්ඤාණයෙන් මතු කරලා දෙන හැම එකම නිසාම හට ගන්න රාග දේශ මොහ පේනවා. ඒ පෙනේ එකයි සදහම් මැස කියන්නේ. ඒකට තමයි ධම්ම චක්ක කියන්නේ. ඒක පේන්නේ නැති මිනිහට කිව්වේ අන්ධයා කියලා. පේන්නේ නැත්නම් ඇහුවයටත් නොපෙනෙන අය ඇති. එයත් අන්ධ බහලම තමයි. කල්යාණ ප්‍රත්‍යක්ෂණ වෙන්නේ පේන්න පටන් ගන්න කෙනා. ආර්ය මාර්ගයට නෑ. එතකොට අපි සංසාරේ කොච්චරනම් බුදුන් වහන්සේගෙන් දහම අහලා ආසාව තිබුණද හිත තුල දහම බලයක් වුණා නම් අපි මේ මැරෙන තැනක ඊද මේ වගේ ජරා ශරීරයක් ලැබෙයිද අපිට? හොදන ඉවරයක් නැහැ. ඉතින් අපි පිරිසිදුව කියලා අයන් කරලා හොඳට මහා සුවඳ පවුඩර් දාලා හොදපු ඇඳුම එක සැරයක් ඇඳම අපිටම අපිරියයි. අපි වහන් හිටපු අර බුදුහාමුදුරු මහා සතිපට්ඨාන සූත්‍රේ ඇතර මේ දහම කියනකොට මේ ගලාගෙන එනවා මේ අවශ්‍ය ටික විතරයි දෙන්නේ. මහා සතිපට්ඨාන සූත්‍රේ කුණුප කොටස් 32 දෙතිස් කුණුපේ දේශනා කරනවා. මතක තියාගන්න මේ හරි වටිනවා. ඒකේ උපමාවට ගන්න දාන්නේ මල්ලක්.
දාහනේ මල්ලක ඇතුළට කඩලා දෙකොණ ගැට ගස උබතෝ මුඛං විහිංසං. දෙපත කටකොණ දෙකොණ ගැට ගහපු මල්ලක තල මුං ඇට කඩල කව්පි ඔය දාලා තියෙනවා. දැන් අපිට අතින් අරන් කියන්න පුළුවන් නේද දන්න කෙනාට මේ දන්න කෙනාට නොදන්න කෙනා දන්නේ නැහැ මේ තල කව් නාඳුරන කෙනෙක් ගැන නෙවෙයි දන්න කෙනෙක් ගැන කියන්නේ. එයා අතට අරන් කියනවා මේ මුං ඇට මේක තල මේක කඩල මේක කව්පි කියන්නාසේ ඔබට දැනගන්න පුළුවන් මේ බඩවැල්ල මේ අක්මාව මේ පිත්තාශය දන්නවා ඇතිනේ ඇගේ කොටස් එහෙමනේ තියෙන ඒවා මේ ඇස් දෙක මේ සෙම් මේ සොටු අස්සු වසා ලසිකා නේද පිත්ත ඔය ඔක්කොම අපේ ශරීරේ තියෙන කුණුප කොටස්. ඒතර ඒවා පිටතට එන ක්‍රම තමයි ඒව මොකද වෙන්නේ නිතරම පිටතට ගලනවා. ගලන ඒවා පිට වෙන්නේ දාඩිය සමග මිශ්‍ර වෙලා. දාඩිය කියන්නේ අපි ඒ ශරීරයේ ඇතුළත තියෙන සියලු කොටස් වල කොටස් වාතාශ්‍රය සමග කොටසක් පිට වෙනවා තාපයේ විදිහට තා කොටසක් පිට වෙනවා දාඩිය විදිහට තා කොටසක් පිට වෙනවා අපිට නොදැනෙන ක්‍රම වල කිරණ විදිහට විවිධ විදිහට මේක පිට වෙනවා. අපි දන්නේ පොඩ්ඩයිනේ. ශරීරය අසුකුලයක පනව ඉන්නකොට හිතා ගන්න බැරි විද්‍යාවක අපි ඉන්නේ තාම නේ. මහා ලොකු දියුණුවු විද්‍යාව අසුකුලේ හොයන්න බෑ මේ කට්ටියට. එකක් දෙකක් අහන කොකු පණුව වට පණුව දෙකක් තුනක් අල්ලන් ඒකට බෙහෙත හදලා තියෙන ඉතිරි පණුව ගැන හොයන්න හම්බෙන්නේ නේ. මතක තියාගන්න බුද්ධ දේශනාව කියන උත්තරීතර ආර්ය විද්‍යාව අතිගාම්භීර විද්‍යාව අපිට නමස්කාර කරන අපේ අත් දෙකක් තාම සුදුසුකම් මදි. ඒක තේරෙන කෙනාට තේරෙනවා මේ බුදුහාමුදුරු මොනතරම් ගවේෂණාත්මක දහමක් අපිට ගවේෂණය කරන්න දහමක් අපිට කියලාද. ඒතර මේ කොටස් අපෙන් එළියට එනවා දාඩිය විදියට. ඒත් අපි පිරිසිදු කරලා ඇඳට අපේ අපිරිසිදු ඇඳුම්ද අපේ ශරීරෙද කොච්චර හොදලා ඉවරකුත් නැහැ. කොණ්ඩේ කපනවා ඩයි කරනවා නේ නියපොතු පාට කරනවා හකු පාට කරනවා ඇගේ අර මේ ආලේප ගානවා නොගාන දෙයක් නැහැ. කොහේ හරි තියෙන ජරාවක් හරි අරගෙන ඒකට සූඳ ටිකක් දාලා අතුල්ල ගන්නවා ගා ගන්නවා. ඒ ගාල ටිකකින් ඒකයි දෙක එකතු වෙලා ඊළඟට පිට වෙනවා. කුට්ටි පිටට එන්නේ දැන් මේ ඉස්සෙල්ලා මේව තේරුම් ගන්න ඕන නැත්නම් අපිට දහමක් අහුවෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරය අරන් ගිහලා නවදැනෙහින් මවල පෙන්නුවා මතක තියාගන්න. ඒ නිසා බුදුන් වහන්සේ මේ ගත්ත උත්සාහය තමයි මාත් මේ ගන්නෙ මට පුළුවන් ප්‍රමාණය. උන්වහන්සේ ගත්ත උත්සාහය අපි කාටවත් ගන්න බෑ බුදුවරයෙකුට අර. ඒ අපි පිළිගන්නවා. අපිට පුළුවන් ප්‍රමාණික අපිම කතා කරන්න. එතකොට කොලර් එකේ ගිහිල්ලා බැලුවම ඇඳුමේ කළු පාට වාටියක් තියෙනවා. කාගෙත් එහෙමයි. සිවුරෙත් එහෙමයි. සිවුර අරන් බැලුවම අපි අඳන් ඉන්න සිවුරේ ගලවලා බැලුවාම මේ සිවුරේ වාටි තියෙනවා. එතකොට අපි අර ඒ ධාරේ වැඩියෙන් උලනවා. නේද? ටික දවසක් යනකොට කොලර් එක අතට එනවා. මේ ඇගේ ඇඳුම් වල වාටි වල කොලර් වල නේද? ගෑවෙන ස්ථානවල ගෑවුණු හැම තැනම ඒ කළු ඇතුලෙන් තියෙනවා. ඕන වාර 3-4ක් හොදයි. ඊට පස්සේ හේදුවට යන්නේ රෙදි කෑල්ල ගැලවිලා ගියත් යන්නේ අපි රෙද්දාස් කරලා අලුත් එකක් ගන්නවා. ඒක ඇඳුම් වලට වියදම් යන්නේ. ඒක අපි දන්නවා උපන් දවසේ ඇඳපු ඇඳුම් ගොඩ ගැහුවොත් මේ ගෙයක් පිරෙන්න ඇඳුම් ඇති. නේ. එතකොට බුදු පියාණන් වහන්සේ ඇයි මේක මේ දේශනා කරේ අපිට අපිව සංවර කරගන්න, පාලනය කරගන්න. මේ කායානුපස්සනාවේ මහා සතිපට්ඨාන සූත්‍රේ කුණුප කොටස් 32ක් විතර අපේ ශරීරෙ පෙන්වන්නේ. අනේ ඇත්තද කියලා ඔන්න දැන් තමයි අපි ගැන අපිට හිතුනේ මෙච්චර කලක් අපිට අපි පෙනිලා නැහනේ. අපි කොහෙද දිනුනේ කියන්නේ අපි මේ ලෝකේ අඟහරු ලෝකෙ පස් ගේන්න යන්නේ. අඟහරු ලෝකෙත් දැන් ගෙවල් හදන්න යන්නේ. අඟහරු ලෝකේ තියා මේ ලෝකේ අපි දන්නේ නැහනේ. තමා ගැන නොදන්න මිනිහා මොනවද දැනගත්තත් වැඩක් නැහනේ. එතකොට මේ කුණුප කොටස් 32ක් කියලා දැනගත්ත කෙනාගේ වෙන මහා වාසනාවන්ත දේ තමයි ඔහු අසංවර වෙනවා. ඊටාම සංවර කෙනෙක් වෙනවා. පාලනීය වූ කෙනෙක් බවට ඉබේපත් වෙනවා. ඔහු ගාව ඊට පස්සේ ඉඳලා එන සංකල්ප ඔහුට දැනෙනවා මේ හරි සියුම් බොහොම තුනී දේවල්. අමාරු දේවල් දරුණු අර මෙල්ල කරන්න බැරි හිත එන්නේ නැහැ. එන්නේ ඒ தත්ත්වයට ඔබ එනවා. ඒකයි කායානුපස්සනාව නිවනේ රුවන්දොර සත්‍තිස්පාක්ෂික බෝධිධර්ම කියලා උතුම් ශාසනය තුල උතුමෙකුගේ අංග 37ක් දේශනා කරන එක පළවෙනි එක කායානුපස්සන. මේ කය ගැන දැනගන්න කයේ ප්‍රබලම දැක්ම කොටසක් මම ඔබට කිව්වේ ඔක්කොම එකයි. මම ඒකෙන් විශේෂ කරලා පෙන්නවා කුණුපු කොටස් 32ක් විදියට ශරීරේ. එතකොට අපි මේ කය දැන් කය නිකන් තියෙන එකක් ඇත්තන. ඔබ හිතලා බලන්නකොට මේ කය නිකන්නේ තියෙන්නේ. කය අතක් කොල්ලන්නේ මොකක් හිතිලද? මැස්සෙක් වහනෝ නලලට. කයට පුළුවන් ද මැස්ස එලවන්න හිතෙන්නේ නැතු? හිතුනොත් අත වැඩ කරන එක ඔබට දැනුණොද මෙච්චර කලක්?
හිතුණු ගමන් අතින් මේ ගෙලවලා දැම්මා. ආයෙ අතෙන්ට ආවා. ඔබට නිකන්වත් හිතුණද මේක සිත මුල් කොට මේ ක්‍රියාව සිද්ධ වුණා කියලා නිකන්වත් හිතුණද මෙච්චර ඉගෙන ගත්තට? ඕවා උගන්වන්නේ නැහැ. මොකද ඕවා ඉගෙනුවොත් මේ ඔබ දියුණු වෙන්නේ නැහැ. ඔබ මේ ධනාත්මක චින්තනය මත ඔබ දියුණු වෙන්නේ නැති නිසා ඕවා උගන්වන්නේ නැහැ. දැන් ඔබ මෙහෙම ඉන්නකොට තුනට රිදෙනවා. මම දන්නවා දැන් රිදෙනවා. මේ ඉන්න දෙන්න තුනට රිදෙනවා. දැන් ඉරියව්ව මාරු කරන්න හිත කියන මාරු කරන්න. මාරු කරගන්න බැරි ඉරියව්වක ඉර වෙලා නම් ඉන්නේ ඔය දෙන්න උනත්. දැන් ඊළඟට එන්නේ එන ද්වේෂ. දැන් දහම ඇහෙන්නේ නැහැ. තේරෙනවද? එතකොට අපේ ශරීරය අපි මෙච්චර කල් පෝෂණය කරපු කන්න දීපු මෙච්චර පිරිසිදු කරපු වෙලාවට නාවපු ශරීරේ බඩගිනි වෙනකොට කවපු ශරීරය නේද? අපිට නිවන් දකින්න දහම අහන්න ඉඩක් දෙනවද? අපි මේ කයට කතා කරලා කියන්න ඕන මං කයේ මං නුඹට ගොඩක් උදව් කරා. මං උඹ වෙනුවෙන් ඔබට නිදිමතයි කියවම වෙලාවට හොඳ මෙට්ටයක් ගැනලා ලේයර් 3ක් තියෙන මෙට්ටේ නිදි කරා. ස්ක්‍රීන් මෙට්ටේ වල නිදි කරා. මට දහම අහන්න ගන්න දෙන්න ඉඩ දෙන්න කය නිදා ගන්න එපා. මට දහම අහන්න දෙන්න. හොඳයි මේ කයට කියන්න. කෙලෙහි ගුණ තියෙද බලන්න මේ කයේ. කෙලෙක් කොහොම ගුණ නැහැ. මේක ගුණද බලන්න. නේද? ඔය ඔබ කතා කරලා කියන අනේ මං ඔය ඉල්ලපු හැමදේම දුන්නනේ මේ කයට. හීරුනාම අමාරු නිසා බෙහෙත් දාලා සුව කරා. නිදිමත වුණාම හොඳ ඇඳක නිදි කරා. හොඳ මෙට් එක නිදාගත්තා. බඩගිනි කිව්වම කැව්වා. වැඩිපුරත් කැව්වා. විටමින් ඕනේ කිව්වම විටමිනුත් කැව්වා. ආලේප ඕනේ ආලේපජ්ජා. දැන් කය පිරිසිදු කරා. කයේ මං උඹ වෙනුවෙන්මයි මේ ජීවිතේම මහන්සි වුණේ. දැන් ඔබ අදහන්නේ පළවෙනි වරට වෙන්නේ නැති මේ මුළු ජීවිත කාලෙම මේ කය පෝෂණය කරන්නයි අපි දැඟලුවේ. දැන් මේකට නියම නම කියන්න හිතෙන්නේ මේ බය වෙන නිසා. මේ තකතිරු මෝඩ කයට කියන්න එම්බා කය මට දහම අහන්න පැය භාගයක් නිදහස දියව්. ඉල්ලන්න. ටිකක් යනකොට පිටිපස්සේ රිදෙන්න ගන්නවා. එතකොට ඔබ කරන්නේ හැරෙනවා. හැරිලා මොකද්ද හෙව්වේ? අර වේදනාව නවත්ත ගත්තා. අතෙන්ද හැරිලා කොහෙද දැන් අරක එතන රිදෙනවා නම් මෙතන සැප නිසානේ සැප ඉරියව්වනේ ඔබ හෙව්වේ දැන්. මේ සැපේ දිගට තියෙනවද ටිකක් එහෙම ඉන්නකොට අච්චර වෙලාවක් ඉන්න බෑ ඒව. ඊළඟට ඉස්සරහට නැමිලා බලනවා. ඉස්සරහ නැමන තුනටි පිටිපස්සේ රිදෙනකොට පස්සට හැරෙනවා. ඔබ හොය මහන්සි වෙලා නිත්‍ය යම් දෙයක් ඔබට හම්බුණාද? ඔබ සැප කියලා හොයාගත්ත හැමදේම අනිත්‍යයි නේද? ඉතින් මහානකොට නම් පුදුම සතුටක් එන්න ඕන නේද? ඔබ මේ සැපයි කියලා වාඩි වෙන හැම ඉරියව්වම කෙලවර වෙන්නේ දුකෙන් නේද? තවත් අසහනයක් නේද ඒක? ඔබ එනම් පෙරදීනේ. ඔබ මොනවද කරලා තියෙන්නේ? නේ? අරහ රිදෙනවා කිව්වම ඒකට බැන්ඩේජ් දාලා ඇතුලේ තෙල් ගාලා තවලා හොඳට මසාජ් කරලා අපි මසාජ් කියලා කියමු ඒකට. හොඳට මේ මසාජ් කරලා තෙල් ගාලා ඔතලා තිව්වා. සූපත් වෙන්න. ඔන්න දැන් හොඳයි. දැන් හොඳ අතට කියන්න දැන් උඹට වේදනාවක් ආව මත මං ඔන්න සාත්තු කරා මං මුළු ජීවිතේම කැප කරා අත රිදෙන එකෙන් බේරෙන්න. අත රිදෙන එකට මං හිතුවේ මට රිදෙනවා කියලා. මගේ මෝහයට පෙනුනේ එහෙමයි. අත රිදෙනවා කියලා පෙනුනේවත් නැහැ. එතකොට මං අතට ඔන්න සාත්තු කරා. අනේ අත මට දහම හද්දි හොල්ලන්නේ නැතුව ඉන්න. ටිකක් වෙලදී අත දන්නේ නැතුව ඇදලා අරගෙන ළඟට. අත කියලා මට මෙහෙම ඉන්න බෑ වැඩි වෙලා. ඉතින් මේ හේතුකෝ මේ සිද්ධ වෙන සිද්ධිදී අත විසින් ගත්ත වෙන ඉරියව්වකට අරන් බැලුවා මේක සැපද බැලුවා ටිකකින් ඒකත් එපා වුණා අත ගත්ත ඔළුවට නිකටට තියලා බැලුවා හරියන්නේ නැහැ පාද උඩ තියලා බැලුවා හරියන්නේ නැහැ පිටිපස්සෙන් තියලා බැලුවා හරියන්නේ නැහැ බිමින් පැත්තෙන් තියලා බැලුවා හරියන්නේ නැහැ තාම අපි හොයනවා කොච්චරද ඔබට වයස අවුරුදු 20ක් විතර ඇති මං හිතන්නේ අවුරුදු 20ම ඉරියව් හොයාගන්න එකක්වත් හම්බුනේ නැහැ හම්බුණු ඔක්කොම මොකද්ද අනිත්‍යයි දුක්ඛයි අනිත්‍ය නිසා යද නිච්ඡන් තන් දුක්ඛං යමක් අනිත්‍ය නම් ඒක දුකමයි ඔබට හම්බුනේ දුක හැබැයි ඔබ මේ දුකයි කියලා කවදාවත් තේරුම් අරන් හිටියේ නෑ මෙච්චර කලක් ඉගෙන ගත්තට අපිට කවුරුවත් ඉගෙනුවේ නෑ බුදුන් වහන්සේ හැර උත්තම සංඝ රත්නය හැර මේ දහම දේශනා කරන පින්වත් සංඝ රත්නය හැර කවුරුවත් දේශනා කරේ නෑ මේක ඒ දේශනා කරත් අපිට අහන්න වෙලාවක් තිබුණේ නෑ ඉතින් කයට කන්න දෙන්න හම්බ කරන හැර වෙන කරන්න දෙයක්වත් නෑනේ නේද ආරක්ෂා වෙලා යන්නේ අපි නාස්මුක වල
මොකද කටකලියාව දාගෙන නාස් වහගෙන ගැට ගහන් තනිකර ත්‍රස්තවාදියෙක් වගේ අපි මේ යන්නේ මොකටද? එන්න යුද්ධයකට යන්නේ උදේට. ගිහිල්ලා ඉතින් දවසම මහන්සි වුණා මේ කයට කන්න දීම සඳහා, කය නඩත්තු කිරීම සඳහා, කය පවත්තන්න හම්බ කිරීම සඳහා මහන්සි වීමක ඇර වෙන ඔබ කරන එක දෙයක් තිබේද? ඔබ අනාගතේට තියලා තියෙන්නේ ඔය ටික කරන්න නේද? හදිසියට ගන්නවා කියන්නේ මොකද්ද? බත් ටිකක් කන එක තමයි. ලෙඩට වේට් ටිකක් ගන්න එකද වෙන මොකද්ද කරන්න තියෙන්නේ? හොඳයි කරන්න. කියන්න බලන්න. කරන දේ මට කියන්න. මොකුත් කරන්න දෙයක් නැහැ ඔච්චරයි. මේ ඕනනම් ගෙට කෑල්ලක් ගනීවි. ඒක මොකද මේ කය තියන්නේ. පොඩි කෑල්ලක ඇඟ වාඩි වෙලා ඉන්න මහා 88 රිහන් ගයක් තියෙනවා. ඒකේ පොඩි ඉඩක අඩි 6ක ඇඳන් කෑල්ලක නිදි. හේට හැරෙනවා, හේරිදෙනකොට මෙහෙට හැරෙනවා. කකුල් දිගෑරලා බැලුවා නෑ. නමලා බැලුවා ළඟට බෑ. එක කකුලක් නමලා අනිත් එක දිගෑරලා බැලුවා බෑ. උඩු අත නැහැරුණ ගෙබ්බ වගේ බැලුවා බෑ. කකුල් දෙක බිත්තිය දිගේ යවලා බැලුවා බෑ. මේ කියන්නේ ගෙබි සෙයියා, මට සෙයියා, പ്രേත සෙයියා බුදුහාමුදුරුවෝ දේශනා කරපුවා මම මේ සිංහලෙන් කියන විතරයි. එතකොට අපි මේ පෙරේතයා වගේ බැලුවා. නමලා දිගහැරලා කට පියන් ඉන්නකොට හක්කරි දෙනවා දිග කට පොඩ ඇරලා බැලුවා. වාසන රැට සත්තු නැති නිසා හොඳයි. පොළොංගු ඉන්න ගෙදරක වුණා නම් ඌ ආරක්ෂාවට යනවා. නේද? ඒකනේ කාමරේ වීදුරු හයි කරන්න එපා කියන මූණ බලන. උදේ නැගිට්ටකම බය පෙරේතේකට බය වුණා නම් තොවිල් නටර හදන්න පුළුවන්ලු. මං අහලා තියෙනවා. දැන් Tamanට තමන් බය වුණාම කොයි මේ තොවිලෙන් නටන්නද? මේ කියන්නේ පින්වතුනි ඔබේ කය ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දහම අපිට නොපෙනුණු වැහිලා තිබුණු දහමක් අපි මේ මතු කර ගන්නවා. රටේ තියෙනවා මිනිස් අතර තියෙනවා අපි තුල තිබුණේ අපි මේ මතු කර ගන්නවා. යෝමාන දහම මේ මතු කර ගන්න. කුණුප කොටස් 32ක් කියලු අට්ටි මස්මින් කායකේසා ලෝමානකා දන්තත් අසෝමන්සන්න ආහාරු අට්ටි මින්ජා වගේන් ඔය කියපු ඒ ටිකේ සිංහල අනුවර්තනේ මම මේ කරේ. නේද? ඉතින් ඔය දීගෙන යනවා පොඩ. අපි කියන්නේ මේ හොඳ අයලු ඒ. දැනුම මුකුරාගේ අයගලු කෙසිදෙන්. එහෙමත් අහලා තිබුණා මම හොඳට දැනීම තියෙන අයට කොයිස් ගස් ඉදෙනවලු. හැබැයි අය කළු ගහනවා මෙහෙන් ඉදෙනවා. සිමෙන්ති ගහනවා වගේ ගහනවා. නාන්නෙත් නෑ වැඩි නෑ. නපුවන් දිය වෙනවනේ. ඉතින් මෙයාට නාන්න නැති බෙහෙතක් ගාගෙන දැයි. නාපු ගමන් ඇස් පියාගෙන නාන්නේ අර ඩයි එක ඇස් දිගේ බේරෙනවා. පුදුම දුකක් නෙවිද ඇත්තටම. මේක තේරුම් ගත්තම ඔබ හරි සතුටු වෙයි බුදු පියාණන් වහන්සේ අපිට මොනතරම් නිර්මල දහමක් කියලා තියෙනවද? අපි දුක් විඳලා තියන්නේ මොකටද කියලා හිතෙයි. ඔබ දැන් ඔබ තියෙනව තියාගන්න. ඔබ කවගේ සල්ලි උදුරන්නේ නැහැ කවුරු. බුදු පියාණන් වහන්සේ තමන්ගේ සල්ලි අනුන්ට විසිකරන ක්‍රමයක් නෙවෙයි දේශනා කරන්නේ. ඔබ ඒව තියෙයි. ඒව නැති වෙන්නේ නැහැ. ඔබ හිතුවට මේව සියල්ල දුකයි කියලා හිතුවට ගෙදරදී සල්ලි නැති වෙනවා අඩු වෙනවා. බාහිර වෙවල ගිලින්නේ නැහැ. ඒ බය වෙන්න එපා පොඩ්ඩක්. ඔබට මේක තුල ඒ සියල්ලටම නොලැබෙන මෙතෙක් නොලැබුණු මහා සතුටක ක්ෂණයක් ඇතුළත ලැබෙනවා. මේ සංස්කාර ධර්මයක් කියලා හිතන්න. අසවලා හතුර කියලා හිතනකොට හිත ඇතුලේ දැන් පුජ්‍යල රූපයක් පහළ වුණා. රූපයක් නෙන්නේ. වේදනාවක් පහළ වුණා. රූපය කියන්නේ වේදනාවක්මයි. රූපය කියන්නේ හැඳිරීම මාත්‍රයක් විතර සංඥා මාත්‍රයක්. රූපේ නිසා සිත කය වචන සකස් වුණා සංඛාරයක්. රූපේ නිසා විඥානයක් මේ ඔබට ඇසුරු කරන දෙයක් සකස් වුණා. විඥාන කියන්නේ ඇතුලෙන් දෙන්නා වූ දැනීම බාහිර ඇසුරු කරන්නේ. විඥාන ධාතුව. දැන් ඔබට ස්කන්ධ පහක් සකස් වුණා. ඔබට මේක පංච උපාදානස්කන්ධයක් කියලා පේනවද? හතුර කියලා පේනවද? අරමිනිය හතුර කියලා හිතනවද? දැන් ඒ වෙලාවට මූණ කොහොමද හතුර කියලා හිතනකොට? ෆොටෝ එක කරන් බලන්න. අනේ ඉතින් කවුරු ෆොටෝ ගන්න නැහැ බයයිනේ ඒ වෙලාවට. රන්නික රකුසෙක්. නාහේ රතු වෙලා කට වෙවුලලා බලන්න එපා ලස්සන. රන්නිකර යක්ෂ අන්න යක්ෂාවේශ යාපු තැන. අමනුෂ්‍යාවේශ යාපු තැන. මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරා කියනකොට අපිට පුදුම ලැජ්ජාවක් එනවා දෙයියනේ අපි ඇත්තටම ඔච්චරනේ වෙන්නේ. නේ? නිමේ නිකන් ඉන්නකම් නිකන් ඉන්නකම් රුපියල් 100ක් ගත්ත මේ මිනිහ දුන්නේ නැහැ. දැන් සැනසෙල්ලක රුපියල් 100න් විඳින දුක බලන්න. එහෙම බෑ අනිත් අපි මේ ලෝභකමට නම වෙනස් කරනෝනේ ලෝභය පවත්තන ක්‍රමයක් තියෙනවා. කොහොමද? එහෙම හොඳ නෑ දීපු දෙය ගන්නව නැත්නම් එයා හොරෙක් වෙනවා. එයා හොරෙක් වෙනවද මං කපටියෙක් වෙනවද මෙතන? මට කිව්වේ අනුන් ගැන හොයන්නද මං ගැන හොයාගන්නද? ඔබ බුදුහාමුදුරුවෝ සරණ යන අය නම් විතරයි මම මේ කතා කරන දහම ඔබට අයිති වෙන්නේ. නැත්නම් ඔබ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්නේ. ඉතින් ඒ ක්‍රමේ කොහොමත් අපාය තමයි තියෙන්නේ. නිකන් දැනුත් අපායනේ. අලුතෙන් යන අපාය කොහොමද එතකොට?
දැන් මේ ලයිසන් අරන් පොලිමේ ඉන්නේ අපාය යන්න. ඉතින් යන්න ඉස්සෙල්ලා මෙහෙම නම් කොහොමද අපායට ගන්නව? හොඳ සම්පූර්ණම පරිපූර්ණව අපාසහගත මූණක් හදාගෙන දරුණු යකෙක් වගේ ඉන්නකොට එයාට ලයිසන් එක හම්බෙලි ඉවරයි, වීසා හම්බෙලි ඉවරයි අපායට එන්න. ඔබ ඒ මෙල්ල කරනකොට ඒ හිත එක හිතක් කියලා දැකලා ඒ නුවණට අහුවෙලා බුද්ධ වචනේ භාවිතා කරලා ඔබ මේක සංස්කාරයක්, මේක සිතුවිල්ලක්, මේක මට අනර්ථය පිණිස පහළ වූ දෙයක්, මට අවැඩ පිණිස පහළ වූ දෙයක් කියලා ඔබ මෙනෙහි කරනකොට ඔබේ ඒ කෙලෙස් යට ගිහිල්ලා බුදු බලය ඔබ තුල වැඩෙනකොට මොනතරම් අසිරියක් ඇද්ද? ඔබ හම්බ කර දෙය yaadෙන්නේ නැද්ද? ඔබ බුද්ධ පුත්‍රෙක් වෙනකොට ඔබට අල්පෙච්ච මේ කවදාම නොලැබුණු පුදුම සතුටක් එනවාමයි මේ මොහොතට. එපා කිව්ව ඔතනින් එහා දේවල් දේශනා කරන්න, කතා කරන්න එපා කිව්වා. ඒවා ඔබ භාවිතා කරලා ගන්න ඕන දේවල්. මං කිව්වා ඔබ ඒව හොයන්නේ, ඒව හෙව්වට හම්බෙන්නේම නෙවෙයි, භාවිතා කරොත් තමයි සතුට ලැබෙන්නේ. ප්‍රථම ධ්‍යානෙ, ဒုတိ ය ධ්‍යානෙ, තෘතිය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ. ධ්‍යාන කියන්නේ ඔබේ අවස්ථාව. මේ අවස්ථාවේදී ඔබට හිතට එන කෙලෙස් ටික අයින් කරනවා නම්, ඒක අයින් වෙනවා නම් ඒ මොහොතේ ඔබ ප්‍රථම ධ්‍යානෙ ඉන්නේ. විවිච්ඡේව කාමයේ කියන්නේ රූපෙන් මිදෙන මොහොත. විවිච්ඡේව කාමයේ, විවිච්ඡේව අකුසලෙහි ධම්මේ. අකුසලෙන් මිදෙන මොහොත. අකුසල් කියන්නේ පව් කරන්න පහළ වෙන සිතුවිල්ල. සිතුවිල්ල තියෙන රාග දේශ මොහ. විවිච්ඡේව අකුසලෙහි ධම්මේ. සවිතක්කං සවිචාරං. විතක්කය කියන්නේ අරමුණ, විචාරය කියන්නේ හැසිරීම. අරමුණේ හැසිරීම ඔබට පේනවා. පේනකොට මේක තුලයි පව් සිද්ධ වෙන්නේ කියලා පේන්නේ. ඔබේ සිතමයි ඔබ දකින්නේ ප්‍රථම ධානයේ. අකුසලේ ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීතිසුඛ. දැන් ඔබට විවේකයක් ආවා. මොකද විවේකේ? ඔබට කරන්න වැඩක් නැහැ. වෙනදා ඒ සිත පහළ කරන්න වැඩක් තියෙනවා. හිතෙන් හරි මේ වැඩ කරනවා. හිතෙන් හරි දුක් විඳිනවා. දැන් ඔබට මේ වැඩේ නවතිනවා. ඒකයි විවේකේ කියන්නේ. කාය විවේකී, චිත්ත විවේකී, උපදි විවේකී කියලා මේ විවේකයේ අවස්ථා තුනක් වෙනවා. ඔබට මේ කයට විවේකයක් වෙනවා. දැන් කයට අත මිට මොලවන්න, දත් කූරු කන්න මොකුත් සිද්ධ වෙන්නේ නෑ. යන්න නූපන් අකුසල් නූපදිනවා කියන්නේ ඊළඟ ක්‍රියාව ඔබෙන් වෙන්නේ නෑ. උපන් ක්‍රියාව නතර වෙනවා නම් ඊළඟ ක්‍රියාව සිද්ධ වෙන එකත් නැවතිලා ඇති. කෙරුණාද? තේරෙන්නේ නැත්නම් මම මේ කිව් කොටස නැවතත් අහන්න. මේ දේශනේ ආයි අහන්න. එතකොට ඔබට මේක අවබෝධ වෙනවා. ඔබට දැන් පේනවනම් අසවලා හතුර කියන්නේ සිතුවිල්ලක්මයි කියලා. ඔහු ගැන දත් අපි කියන්නේ දත් කූරු කනවා කියලානේ. දත් හපන් මිනිහ දුක් විඳිනවා. අත මිට මොලවන් බිම ඉරි ඇඳලා මිට මොල අහුණු එකට තඩි බාන. දැන් මේ කවුද දුක් විඳින්නේ? ඒ කියපු සිරිසේන හතුරා ඒ ඇති. ඒ හිතේ ඉන්න රූපයක්. මිනිහා සිරිසේනේ කිතෙන් වහගෙන දුකක් විඳිනවා. දාඩිය පෙරාගෙන, සෙම් සොටු පෙරාගෙන ඉතුරු කරන්නේ නැහැ ඔක කියලා ළඟට එනොත් ඒක අරගෙන මොකෝ ආවේ? ඒ ගේන කෙනත් ඉවරයි. ඇයි යකෙක් වහලානේ මිනිහට. තේරුණා? දැන් අපිට වෙනේව නෙමෙයි කියන්නේ. එතකොට අන්න එයාට පේන මේක සංස්කාර ධර්මයක්. මේක සිතුවිල්ලක්. අන්න ප්‍රථම ධ්‍යාන ගත වෙන හැටි. දැන් මේ පව යාට නවතින හැටි. උපන් අකුසලේ නවතින හැටි. උපන් අකුසලේ නවතිනොත් එතන යම් දෙයක් තියෙනවනේ. ඒක තමයි නූපන් කුසලයක් ඉපදිලා. කුසලේ කියන්නේ බුද්ධ වචනේ. තේරුණාද? රාගක්ෂය, ද්වේෂක්ෂය, රාග, ද්වේෂ, මෝහ පාලනය වෙලා නම් අන්නේ මොහොතේ නූපන් කුසලයක් ඉපදිලා. කුසලය කියන්නේ අකුසලෙන් මිදෙන එක. අකුසලයේ කියන්නේ රාග දේශ මොහ, කුසලයේ කියන්නේ රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය. රාග දේශ මොහ ඇසුරු වෙන්නේ නැත්නම් එතන තියෙන කුසලේ. ඒතර කුසලේ උපදවගත්ත දෙයක්. මොකක් නිසා උපදවගත්ත දෙයක්ද? සම්බුද්ධ වචනේ නිසා, සම්බුද්ධ වචනේ භාවිතා කිරීම නිසා. අන්න ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡාව කියන්නේ භාවිතය. අන්න දහම භාවිතා කරන තැනදී එයාගේ හිත අකුසලෙන් මිදුණා, පවෙන් මිදුණා. ප්‍රථම ධානය විවිච්ඡේව කාමේහි, විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං. විවේකේ කියන්නේ කයට, සිතට, වචනට වැඩක් නැහැ. ප්‍රීතියක් දැනෙනවා. අනේ මන් දින්නා කියලා ඒ ගානට භාවිතා කරන මේ ටික දැනිලා ඇති. භාවිතා නොකර කෙනත් එක්ක කතා කරන්න දෙයක් නැහැ. භාවිතා නොකරන කෙනා මේව දන්න කෙනෙක් නෙවි. පාඩම් කරන් ඔය කයිවාරු ගහන මාධ්‍ය උඩ පනින අය නෙවි මේ කතා කරන්නේ. එයාලා ගැන නෙවි. කටපාඩම් කරගෙන උඩ පැන පැන කියන අය නෙවි. නිදහසේ මේක ජීවිතේ පැත්තකට වෙලා තමන් හිතෙන් ආරණ්‍ය වාසී වෙලා, ආරණ්‍යගත වෙලා කියන්නේ කැලේකට ගිය කෙනෙක් වගේ පැත්තකට වෙලා. සම්මතය අපි ඒ අර්ථයෙන්ම ගනිමු. පැත්තකට වෙලා හිත දිහා බලාගෙන ඇස් පියාගෙන තමන්ගේ හිතට එන සියලු අරමුණු අනිත්‍ය වෙන හැටි, ඒවා වෙනදා ඇවිල්ලා මං යකෙක් කරලා, එක්ක මං දරුණු කෙනෙක් කරලා, මං පව්කාරයෙක් කරලා කරපු සිතුවිලි දැන් මට පෙනෙනකොට ඒවා ක්‍රියාත්මක නොවි නිරුද්ධියට යන හැටි පේනකොට විවේකජං පීති සුඛං. ප්‍රීතිය දැනෙනවා, සැහැල්ලුව, සුඛය දැනෙනවා. ප්‍රථම ධානගත වූ සිත, තමන්ගේ දැහැන වැඩුණු බුදු සරණ ගිය සිත තමන්ටම දැනෙයි, දකින්න ලැබෙයි. ඒකාන්තමයි මේ කියන දේ. ඔබට එකක් හරි දැනුණොත්, ඔබ
මම පිළිගන්නවා. ඔබට එක සිතක් හරි සංස්කාරයක් කියලා මේ මොහොතේ දකින්න පුළුවන් වුණොත් ඔබට මේ සියලු ලක්ෂණ දැනෙනවා. බුදුන් වහන්සේ දේශනා කරන්නේ මාර්ගයක්. යම් කිසි ක්‍රමවේදයක්. ඒ ඔබේ සිත අනිත් පැත්ත ගහගන්න හැටි යටිකුරු කළ භාජනය කියන්නේ ඔබේ ජීවිත රටාව. අපි ජීවත් වෙන රටාව තමයි යටිකුරු කළ භාජනය කියන්නේ. උඩුකුරු කළා කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කරන විදිය. බුදුන් වහන්සේ ඒක දකින්න කිව් විදිය. එහෙනම් උඩුකුරු කරනවා කියන්නේ බුද්ධ දේශනාවට ගලපා බලන එක. ගලපලා බලනකොට පේන්නේ සංස්කාරයක් පහළ වුණා. උපාදානස්කන්ධයක් පහළ වුණා. ඒක අනිත්‍යයි. ඒක දුකටයි දෙයක්. ඒක අනාත්ම දෙයක්, මගේ නොවන දෙයක්මයි කියලා. එහෙම හිතෙන වෙලාවේ ඔබට ඇසුරු වෙන්නේ බුදු පියාණන් වහන්සේගේ සද්ධර්මයමයි. දහම ඇසුරු වෙනවා කියන්නේ ඔබට ඇසුරු වෙන්නේ බුදු පියාණන් වහන්සේමයි. ඉතින් මෙච්චර සරල දහමක් අපට සරලද කියලා තර්ක කරලා බලන්න. කවුරු එක? ඔබ එක් තර්ක කරනගෙන මෙනෙහි කරලා බලන්න. එතකොට ඔබට තේරෙයි ඇත්තටම බුදුහාමුදුරු සරණ යන හැම කෙනාගේම හිත නිවෙනවා. හිත නිවෙනවා කියන්නේ හිත සම්බන්ධයි මුළු කයම හිතමයි. මේ කයේ සියලු ලේ ධාතු නිවෙනවා. යම් කිසි රෝගයක් තිබෙනවා නම් ඔහුට ඒ රෝගය එතන ඉඳලම සුව වෙන්න ගන්නවා. ආයුවන්නෝ සුකම් බලන් කියලා දේශනා කරන්නේ නෑ නැත්තම්. ඔහුගේ කර්ම දෝෂය දෙන කර්ම විපත් ඈතට යනවා. කර්මය මත පෙර සංසාරෙන් අපි ගෙන ආපු කර්ම හැවත් පින්පව් කුසල කර්ම අකුසල කර්ම කියන මේ දෙක මම හිතන්නේ නොතේරුණු අය අද තේරුම් ගන්න. කම්මස්ස කොම්මි කම්ම දායාදෝ කම්ම බන්දු කම්ම පටිසරණ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කර පෙර සසරේ කරපු පින්පව් ගෙවන්න අපි මේ ඉපදුනේ නේද? අපිට එකපාරට ලෙඩක් ආවා. ඉතින් අපිට තියෙන්නේ හඳහන උහන් දුවන එකනේ. හඳහනක් උහන් දුවන්න ඕනේ. ඔබට තේරෙනවා මම මේ කරපු අකුසලයන් මට පෙර කරපු එක මේ ආවේ. එහෙම හිතන්න බැරම අනුන්ගෙන් ගිහිල්ලා අහනවා කොහොමද ඔබ දන්නේ නැති කණුන් දන්නේ ඔබ ගැන. ඔබ එච්චර පහද්ද? ඔබ බුදුහාමුදුරු සරණ යනවා දන්නවද? සුඛී මුඛී සූත්‍රය පොඩ්ඩක් කියවලා බලන්න. තිරස්චීන පටු තැන් වලට වැටෙනවද? ඔබ සරණ යනවද? ඔබ බුදුහාමුදුරු සරණ යනවා කියන්නේ ඔබව දකින්න එක. මට පුළුවන් සීමාවෙන් මම කතා කරන්නේ. කවුරු හිරිදෙන නිසා වැඩි මම සීමාවෙන් එහාට යන්නේ නැහැ. ඔබට ඔබව තේරුම් ගන්න පුළුවන් නම් ඔබට තේරෙයි ඇත්තටම බුදු පියාණන් වහන්සේ ඔබට මේ මොහොතේ හැම මොහොතකම උතුම් සේවය කරමින් සිටින බව 5000ක් ශාසනය පවතිනවා නම් බුදුහාමුදුරු 5000ම ඉන්න ඕනේ. පිරිනුවම් පෑ මස්කය. මේ කයෙන් මිදෙන එකනේ කිව්වේ. මේ කයෙන් මිදුණ දැන් ඉන්න මට්ටම නොමරන මට්ටම. එහෙනම් නොමරන මට්ටම වෙන උන්වහන්සේ ඉන්නවනේ ජීවමානයි. ඇයි අපට එච්චර දෙයක්වත් හිතා ගන්න බැරි මට්ටමට වැටුනේ? බුදුහාමුදුරු පිරිනුවම් පෑවා කියන්නේ මොකද්ද? මේ නැවත උපදින කයෙන් මිදුණා. මේ සතර මහා ධාතු කයෙන් මිදුණා. ධාතු පරිනිර්වාණය කරා. දැන් සතර මහා ධාතු නොවන එකකින් නිර්මිතයි. අපි නිර්මිතයි කියන්න බෑ. ඒක ඇත්තට මේක ඉතින් එහෙම කියන්න හොඳ නෑ. ඊට වඩා උසස් ඒක. ඕන තැනක ඕන විදිහට පෙනී සිටින්න පුළුවන්. එහෙනම් බුදුහාමුදුරුගේ ශාසනය 5000 දෙනන් ඒකේ නායකත්වයේ බුදුන් වහන්සේ සිටිය යුතුයි. එහෙනම් ගෞතම බුදුන් වහන්සේ යන සීල බුදුන් වහන්සේලගේ දේශනාව පවත්වන සීල බුදුන් වහන්සේලාද සිටිය යුතුයි. මතක තබා ගන්න මේ රහස දන්නේ දහම දන්න අය විතරයි. දහම නොදන්න කෙනා හරි කොහෙද බුදුහාමුදුරු ඉන්නේ? ඉතින් එයාට පෙන්වන්න ඕනේ හන්දේ ඔබ හොඳට අවබෝධ කරගන්න. මේ වටිනා ධර්ම කරුණු ටික තුල ඔබට ඔබ දකින්න කවදා හරි පුළුවන් වෙයි. ඒ කියන්නේ ඔබට ඔබ දකින්න දවස කියන්නේ මං ඇත්තටම සිල්වත් කෙනෙක්ද? නරක කෙනෙක්ද? මම එහෙම නැත්තම් මේ ලෝකෙත් එක්ක ගැටෙන කෙනෙක්ද? මම මේ ලෝකෙ එක්ක ගැටීම නවත්ත ගනිමින් මන් තුල මෙච්චර කල නොතිබුණු මහා උසස් ගුණාංග උපදව ගනිමින්, ඒ කියන්නේ සීලය පහළ කර ගනිමින්, මගේ තියෙනා වූ නරක ගති මං අයින් කරමින්, සිත මුල් කොට පටන් ගන්නා වූ සිතේ කෙලෙස් ධර්මයන් පහ කරමින්, සිත සුද්ධ කරමින්, සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධාන ශාසන කියන බුද්ධ ශාසනය බවට පත් වෙමින්, සිත සුද්ධ කරමින් ඔය සම්මා දිට්ඨියට පත් වෙනවා නම්, මේ බුද්ධ ශාසනය බවට පත් වෙනවා නම්, ප්‍රඥාව බවට ඔබපත් වෙනවා නම්, බුද්ධ දේශනාවමයි ප්‍රඥාව කියන්නේ, සම්මා දිට්ඨිය බවට ඔබපත් වෙනවා නම්, ඔබ මේ මොහොතේ ඉන්නේ මාර්ගඵලයක. ඒ ඵලය මොකද නෙවෙයි, උතුම් බුදුහාමුදුර සරණ යන එක. ඵලය මොකද්ද කියලා ඔබ හොයන්නේ. ඔබට කරන්න තියෙන වැඩේ දිගට කරන් යන වෙන එක වේවි. නමුත් අපිට කියන්නද සීමාවක් තියෙන්න ඕනේ. ඒ සීමාව පණවන්න ගියා විතරයි. ඔබට යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ සංස්කාර ධර්මයක් කියලා දකින්න,
ඒක සෝවාන් මාර්ගස්ත පුද්ගලෙක්. සෝවාන් වෙනවා කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය පහළ නොවන විදියට වැඩ කරන එක. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයේ අයිතීන් පරිහරණය කරන එක. මහා ගැඹුරු දහම් බොහොම ත්‍රිපිටකයේ තියෙන ගැඹීර දහම් ඔබට සරල කරලා කිව්වට මේවා ඉතින් අමාරුවෙන් හොයාගත්තේ. මේවා මහන්සියලා හොයපුවා. බොහෝ කාලයක් ත්‍රිපිටකය කියවමින් බොහෝ පරිශීලනය කරමින් භාවිතා කරමින් භාවනා කරමින් හුදකලා වෙමින් අවබෝධ කරගන්න දහම මේ කතා කරන්නේ. පැවිදි ජීවිතය කියන්නේ බොහොම වටින දෙයක්. එතකොට ඔබත් ඒ කවදා හරි දවසක ඔබට මේක තේරුණොත් ඔබට තේරෙන්නේ මේ භික්ෂුවක් කියන්නේ මොනතරම් උතුමෙක්ද? මොනතරම් නිදහසක් තියෙනවද මේ උතුම් සිත වැඩන්නේ නැතුව පහළ වෙන සිත අයින් කරලා අකුසල් ටිකෙන් මිදලා කුසලයක් බවට පත් වෙලා ඒකනු කුසලයක් ධර්මතාවක් කියලා දැකලා සංසාර කතරෙන්ම ඈතර වෙන්නේ. පොඩි දෙයක් නේද? මේ සිතුවිල්ලක් කියලා හිතන මොහොතේම ඔබ කෙලෙස් පහ කරාමයි. පැහැදිලිව උපන් කෙලෙස් පහ කරාමයි. ඔබට එහෙම හිතන්න බෑ. ඒ පොඩි අඩුව විතරයි බෙදින එක පොඩි අඩුවක් මං කියන්නේ ලොකු අඩුවක් නෙවෙයි. ඒ ලොකු අඩුවක් වෙන්නෙත් ඔබ දහම අහලා නැත්තම්. ඔබ දහම දැන් දන්නවා. එහෙනම් ඔබ තුල මේ භාවිත හැකියාව කොයි හරි වේලක ආවොත් නේද? අපි මේ මැරිලා තාම දන් දෙනවා පැයට. දන් දීලත් අපට තේරෙන පොඩි පොඩි අඩුපාඩු අපි තුල වෙනකොට මේ ගෙන ගේ හොල්ල නොඇති බිම්බිසාර රජුගේ ගේ හෙල්ලු 4000 පෙරේතයෝ වගේ. එදා බුදුහාමුදුරුවෝ දන් දෙද්දී දානේ දෙන තැනදී මහා හයියෙන් ගේ හෙල්ලුනාම බිම්බිසාර රජු බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ භූමිකම්පාවක්. නැත මහරජ. පින් බලාපොරොත්තු ප්‍රේතයන් 4000ක් පින් ගන්න පුළුවන් ප්‍රේතයන්ද ගන්න බැරි අයද පිරිවරාගෙන භූමියේ ශබ්දයක් කරා. රජු රෙවෙන බය වුණු ගමන් කිව්වා මේ දාණයෙන් පින් දෙන්න බෑ. මේකේ අරමුණු කොට නොදුන් නිසා බෑ. මෙන්න මේ විදිහේ දානයක් දෙන්නකෝ. ඒ දාණය දීලා පින් දුන්න මතක තියාගන්න. එතකොට බුදුහාමුදුරනේ හිටියනම් ඒ ප්‍රේතයන්ට පින් ගන්න ක්‍රමයක් නැති බව මතක තබා ගන්න. පින් දෙන්න එපා කියලා පින් නොදී හිටියනම් ප්‍රේතයෝ අදත් ගෙවල් හොල්ලන බව මතක තියාගන්න. එතකොට අපිට තේරෙනවා ගෙවල් වල දන් දීලා පොඩි ප්‍රශ්න වෙනකොට ඔන්න ටිකක් අපි අමාරු වැටෙනවා. ඉතින් අපි බුදුහාමුදුර සරණ නෙවෙයි යන්නේ. අපි අමාරු වැටිලා. ඔබට කොහෙවත් කියලා නැහැ බුදුහාමුදුර එක එක්කෙනා සරණ යන්න. ඔබට දේශනා කරේ මේ අමනුෂ්‍ය ප්‍රිය කෙනෙක් වෙනකන් ඔබ උසස් වෙන්න. ඔබේ උසස්කම කියන්නේ සීලය. ඔබේ තියෙන දරුණුකම් නපුරුකම් ප්‍රේතකම් ඒවා අඩු කරලා යන්න. අඩු කරගෙන ඔබ සිල්වත් වෙනවා. ඔබ යන තැන ඔබට ඒ අමනුෂ්‍ය දන ගහලා වඳිනවා ඇති. ඔබට පේනවා ඇති. අපි සමහර තැන්වල ක්‍රියාත්මක වෙනකොට ඇඟේ ඉන්න අමනුෂ්‍ය අපි හදපු අම්මලටත් පින් දෙනවා. ඔබ දැකලා ඇති. දහස් ගණන් වීඩියෝ අපි ගාව තියෙනවා. අපි ප්‍රසිද්ධ කරන්නේ නැහැ. මොකටද? මොකටද අනුන්ට අපහාස කරන්නේ? අනිත් අය ඔච්චමට බලයි ඒක. බලන්න දෙන්නේ නැහැ අපි කාටවත්. හැබැයි ජීවමාන සාක්ෂි තියෙනවා. දහස් ගණන්. ඒ අය පින් දෙන හැටි ආවේ හරි දරුණුවට. හොඳින් කතා කරනකොට ඒ අමනුෂ්‍ය අනේ සාදු කියලා පින් දෙන හැටි ඇහුවම අපිට මහා සතුටක් වෙනවා. බුදුහාමුදුරනේ වහන්සේ නැතිනම් අපි මේක දන්නෙත් නෑමයි. එහෙනම් මේකේ සියලු අයිති මේ බුදු පියාණන් වහන්සේමයි. එතකොට ඔබ දරුණු මට්ටමේ මිදෙනකොට ඔබ සිල්වත් වෙනකොට එදා බිම්බිසාර රජුරු පින් දුන්නේ බුදුහාමුදුරු නිසා නම් ඔබ සිල්වත් වුණේ බුදුහාමුදුරු නිසා නම් බිම්බිසාර රජුරු දා බුදුහාමුදුරු ළඟ ඉඳන් බුදුහාමුදුරු සරණ ගිහිල්ලා සෝවාන් වුණු ඒ බිම්බිසාර මහරජුරු වගේ ඔබත් බුදුහාමුදුරු සරණ යනකොට එදා බිම්බිසාර රජුරු කරේ හිත සුද්ධ කරේ ඔබ කරන්නෙත් ඒක. දැන් සරියුත් හාමුදුරු රහත් වෙන්න කරෙත් ඒක. මුගලන් හාමුදුරු රහත් වෙන්න කරෙත් බුද්ධ ශාසනය කියන්නේ මේ පණිවිඩයමයි. සිත සුද්ධ කර එකමයි. සිතේ තියෙන කෙලෙස් වලින් හිත මුදවගත් එක. මහා කාශ්‍යප හාමුදුරු කරෙත් ඒක. ඔබ මතක නම් චුල්ලපන්තක මහ රහතන් වහන්සේ රහත් වෙන්න ඉස්සෙල්ලා රෙදි කැඩක් ගෙනල්ලා රෙදි අතුල්ලා රෙදි කැල්ල කිලිටු වෙන උපමාව යොදාගෙන හිතත් එහෙම ස්පර්ශ නිසා කිලිටු වෙනවා කියලා ඔප්පු කරාම ඒ උත්තමයා දැක්කා. කිසි ගාතාවක් පාඩම් නොවුණු පෙර ආත්මේ ලොකු අකුසලයක් කරපු නිසා පාඩම් නොවන හෙතේ මේ ධම්මස පහල කරගත්ත. එතකොට මේ අධ්‍යාපනය පුළුවන් ඉගෙන ගත්තේ බැරිය කියන එක කිසිම අදාළතාවයක් නැහැ නිවනට. අතක තියාගන්න පොඩ්ඩක්වත් ඒක දහමට අදාළ මිම්මක් නෙවෙයි. ඒක ඔබේ රස්සාවට අදාළ මිම්මක් විතරයි. අපි ඒව කියන්නේ නැත්තම් මේ ගානට දාලා කතා කරන අය ඉන්නවා මේක. මේකට මොකුත් උපාධිය අවශ්‍ය නිවන් දකින්න උපාධිය අවශ්‍ය නැහැ. නිවන් දකින්න අවශ්‍ය වෙන්නේ ශ්‍රද්ධාව, වීරිය ওই කොටස් විතරයි. දැන් ඔබ ගාව මම හිතනවා දැන් බය නම් කොටියෙකුට බය වුණාම දුවන්න බලය ඕන එකට නේද? කොටියෙක් කෙනෙක් කිව්වොත් ඔබ දුවනව නේද? මොකෝ කොටියගෙන් බේරෙන්න. දුවනව ඇර වෙන කරන්න දෙයක් තියෙද? ගහකට නගින්න බෑ කොටියක් ගස් යනවනේ. ඔය කාගෙට ගිහලා බෑ කොටිය එනවා ඊට හොඳට ගහේ. අපි පස්සෙන් ඇදන් කනවා. අපි අද්දෙන් උඩ අල්ලන් ඌ පිටිපස්සෙන් අදින්න.
නිකම්ම අපිව කන කොටියා. එතකොට කොටිය දැක්කම අපි ඒක දන්නේ නිසා මොකද කරන්නේ? පන්න කඩන් කකුල් දෙක බිම වැටුණා. දුවනවා. ඔබට සසර තේරෙනවා නම් මට මේ සිතාම මං යකෙක් වෙනවා. මේ සිතාම මං පෙරේතෙක් වෙනවා. ඔබ දානයක් දීලා ඇති. ඔබ දානේ දීලා තියෙන්නේ ඔබට පින් සිද්ධ වෙන්න. ඔබට පින් ඉල්ලන්න ඕනේ කොහොමද ලැබෙනවා. හැබැයි ඔබට පින් සිද්ධ වෙන්න දුන්නම අනුන්ට පින් වෙන්නේ කොහොමද? ඔබ ඔක්කොම ඉල්ලන්නේ තියෙන්නේ. ඔබ අකුසලයෙන් මුල් කොට දාන දෙනකොට දානේ සම්පූර්ණ වෙන්නේ නැහැ නේද? කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මේ පැත්තේ අපි මේ පැත්තට නොගිල්ල බලමු. එතකොට දැන් අපි සසරට වැටෙන්නේ. ප්‍රේත වස්තු කියවල ඇති ඔබ. ප්‍රේත වස්තු වල තියෙන සමහරු දේව අර්ධ දේව ශරීරේ අර්ධ ප්‍රේත. ඇයි දානේ දෙදි කට වැරදිලා? ඔබට කොච්චර කියවිලිද අර මිනිහා දානේ කාලා මේ වීසි කරලා ගියා. දැන් ඔබ සතුටක් ලැබුවද දානේ දීලා පවක් එකතු කරගත්තද? ඔබට ඔහු මතක් වුණාම ඔබට අසහනයක් ගැන විදිහේ අසහනයක් එකතු කරගත්ත නේද? එතකොට ඔබ දාණයෙන් සම්පූර්ණ වෙලා නැහනේ. ඇයි අපි සීවලි මහරහතන්ගේ ආදර්ශ නොගත්තේ? දීලා වලන් කුඩු කරලා ගියත් කමන්නේ. මං ඕක තමයි දානේ කියන්නේ. ඔබේ අකුසලයක් විදිහට එකතු කරේ නැතිනම්. ඕ මේවා හොම තමයි. මේවා තියෙන කුඩු වෙන්න. මම මේක එකතු ක්ලාස් කරනවා. හොඳයි ඔබ ද්වේෂයට ආව කියලා කුඩු වෙච්ච වලද හැදෙනවද? ඔබේ හිත නිවනද? ඉතින් ඔබ තෝරගත්තේ මොකද්ද? හිත නිවෙන එකද ගිනි ගන්න එකද? ඒතකොට දාන යොදාගෙන ඔබ කරලා තියෙන්නේ පිනක්ද පවක්ද? දානේ පින කොහොමත් අයිති. ඒ පිනාස්සේ මේ ෆයිල් එකට මේ තොරතුරු ටිකට මේ ඔක්කොම අයිති නිසායි මැරිලා අර්ධ ප්‍රේතය වෙච්ච අය. පෙරේතෙක් වෙලා දෙවියෙක් වෙච්ච ශරීරේ අඩක් දේව අඩක් ප්‍රේත. කටේ පණු ශරීරේ දේව. කියවලා බලන්න ප්‍රේත වස්තු මම මේ කොටස් වශයෙන් කියන්න යන්නේ නැහැ දේශනයන් නිසා. එක්තරා කෙනෙක් හිටිය සත්තු මරණ. කියන්න ඕන පොඩි කතාවක් කියන්න. එයාගේ යාළුවෙක් හිටියා. ඒ යාළුවා දහම් සරණ යන කෙනෙක්. සිල් ගන්න කෙනෙක්. එයාට ටිකක් සිල් ගන්නකොට දහම් රසය ආවම හිතුණා අනේ මගේ යාළුවා පව්. මෙයා මේ සත්තු මරලා අපාය යනවා. මට මෙයා ගලව ගන්න ඕන කියලා මහා සෙනෙහවන්ත මෛත්‍රී සිතක් ආවා. යාළුවාට ළඟට ගිහිල්ලා කිව්වා යාළුවා උඹ සත්තු මරණ එක නවත්තපන්. මිනිහා කිව්වා මට නවත්තන්න බෑ මං ජීවත් වෙන්නේ මේකෙන්. එයාටත් උත්තරයක් නැහැ නේ මේකට. ඒක හරි. එහෙනම් මෙයා කිව්වා කමක් නැහැ. ඔබ වරුවක් නවත්තපන් දහම වෙනුවෙන්. එහෙම කතා කරලා දින ගානක් කතා කරාම අරයා එකඟ වුණා දවල්ට සත්තු මරණ එක නවත්තනවා කියලා. එයා දවල් සත්තු මැරුවේ නෑ. ඒ දැනගත්ත දවස් ඉඳලා සත්තු නොමර ඌ බොහොම පන්සල ඇසුරු කරමින් ධර්මානුකූලව බොහොම සරලව හිටියා. ඌට අහුණු ප්‍රමාණය ඒක. නමුත් ඔහු රාත්‍රී සත්තු මැරුවා. මැරිලා ඔහු මැරුණා ඇත්තටම. මැරිලා ගිහිල්ලා උපන්නා දහවල් කාලේ දෙවියෙක් වෙලා. රාත්‍රිය උදා වෙනකොට කළුවර වෙනකොටම ඔහු ප්‍රේතෙක් වෙනවා. ප්‍රේතයා වෙනකොටම බල්ලෝ 4 දෙනෙක් මැවෙනවා. ඒ බල්ලෝ 4 දෙනා තප්පරෙන්ම ඔහුව කනවා. කනකොට ආයි හැඟ හැදෙනවා. ආයි කනවා 4 දෙනා. ආයි හැදෙනකොටම කනවා. එල්ලි වෙනකන් මැරෙනවා ඉපදෙනවා. මැරෙනවා ඉපදෙනවා. සූර්යයා පායනකොටම මෙයා දෙවියෙක්. වෘක්ෂ දේවතාවෙක්. දැන්වත් අපිට මේ කතාවලදී ඕන ඔබ මම දන්නේ ඔබ මේ භෞතික ලෝකේ ඉන්න නිසා මේව කියන්න බයයි. මේවා ඉතින් පස්සේ හදපු කතා කියයිනේ. ඔය ඉතින් පස්සේ හදපුවා නැතුව ඉස්සරහා හදන්නේ. ඉස්සෙල්ලා හදන්න බෑනේ පස්සේ නැතුව හදන්නේ. ඉතින් මේ කතා පහුවෙලා නැතුව හදන්නේ ඉස්සෙල්ලා හදන්න වෙන්නේ ඉස්සෙල්ලා කොහොමද හදන්නේ? ඒ නිසා මේවා පහුවෙලා තමයි කොහොමද හදුවේ. ඔය වචන වැරදිලා කට්ටියට. නියම දේ ඉස්සරහට හම්බෙයි. පරිස්සම් වෙලා ඉන්න කවුරුත්. ඔබ බොහොම සතුටු වෙන්න. ඒ නිසා ඔබ කරන මේ හොඳ දෙයින් ඔබ හොඳ කෙනෙක්මයි. ඔබ නරක දෙයින් නරක සිත ඇසුරු කිරීමෙන් නරක ක්‍රියාවල යෙදීමෙන් නරක තැනකමයි. ඒ නරක තැනක ගියපු මේ නරක තැනක ඉන්න මේ මොහොතේ ගත කරන මේ ජීවිතෙන් ගලවන්නයි බුදුන් වහන්සේ කෙනෙක් පහළ වුණේ. මාර්ගය ඔබට මෙච්චර කතා කරුණා මගෙන්. මම හිතන්නේ මාර්ගය පිළිබඳ කිසිම අඩුවක් නැහැ. මාර්ගය කොහොමද? සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියන්නේ කොහොමද? දුක්ඛේ ඥානං. මොකද දුක කියන්නේ? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, අප්‍රිය සංපයෝග දුක්ඛ, ප්‍රියෙහි විප්‍රයෝග දුක්ඛ. යම් පිංචං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. මේ ඔක්කොම දුක හැංගිලින්නේ උපාදාන ඇතුලේ. උපාදානස්කන්ධෙ මිදුණු ගමන් මේ සියලු දුක් මොන දුක්ද? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ප්‍රිය විප්‍රයෝග, අප්‍රිය සංපයෝග ඒව මේව තස්ස දුක්ඛස හොති. ඒ සියල්ලම ඔබට හවුසි වෙලා යනවා. ඒ සියල්ල හවුසි කරන්නේ මොකද්ද කිව්වේ? සංස්කාරය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලන සීල සූත්‍රය. පංච උපාදානස්කන්ධය අනිත්‍ය දෙයක්. ඔය ඉස්සෙල් උපාදානස්කන්ධය තේරුම් ගන්න. උපාදානස්කන්ධයක් විදිහට දැකලා ඒක අනිත්‍ය දෙයක් කියලා ඔබ ඔප්පු කරගන්න. හැබැයි ඔබට සාක්ෂි තියෙනව නැත්තර මේ උපාදානස්කන්ධය ටිකකින් නැති වෙනවා. මේ ආපු අදහස ටිකකින් නැති වෙනවා. ඒ මට්ටමින් ඔබට තේරෙන මට්ටමින් බලන්න. මෙනෙහි කරන්න එහෙම. එහෙනම් මේක අනිත්‍ය දෙයක්.
එහෙනම් මේ සංස්කාරය නිසා මම භවයට වැටෙනවා. මේ සිතුවිල්ල ඇසුරු කරොත් මේක ඇතුලේ තණ්හාව තියෙනවා. සිතුවිල්ල ඇසුරු කරනවා කියන්නේ තණ්හාව තියෙනවා. කාම තණ්හාව, භව තණ්හාව මේකෙන් භවයට වැටෙනවා. භවයට වැටුනොත් විභවය කියන්නේ ඊළඟ ආත්මෙ උපදින්න මේක උදව් වෙනවා. කාම භව විභව. එම නිසා මේක පටිච්ච සමුප්පාදේ බුදුන් වහන්සේ පෙන්නනවා කතමාච භික්කවේ භව කියලා. රූප භව, අරූප භව, කාම භව, ඒකවෝහාරික, චතුවෝහාරික, පංචවෝහාරික කියලා අභිධර්ම පිටකේ මේවා පැහැදිලිව බුදු පියාණන් වහන්සේ කොටස් විග්‍රහ කරලා තියෙනවා. ඒ කොටස් වලින් ගත්තොත් පටිච්චසමුප්පාද විග්‍රහයෙන් ගත්තොත් එතකොට ඔබ මේ මොහොතේ මේ ඇසුරු කරන සිතුවිල්ල නැවත උපදින්න උදව් වෙන සංකල්පයක්මයි ඇසුරු කරොත් මේක ඇතුළේ තියෙන චුති ප්‍රතිසන්දි විඥානේ නැවත උපදින්න අවශ්‍ය සියලු අංග මේකේ තියෙනවා. ඔබ මේක සිතුවිල්ලක් කියලා මේ කෙලෙස් ටිකෙන් මිදුනොත් ඔබ එහෙම හිතන මොහොතේම කෙලෙස් ටික අස්සෙනවා. කෙලෙස් ටික ඇසුරු නවතිනවා. නැවතුනොත් ඔබ සංසාරේ දුගතියෙන් ඔබ ගැලවෙනවා. මේක ඇතුළේ මේ සීල රහස් වගේ කියුණා. මම හිතනවා යම් අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇති. ලොකු අවබෝධයක් ගන්න අවශ්‍ය නැහැ මේකේ. මහා ලොකු ගැඹුරුයි කියලා එහෙම හිතන්න ඕනේ නැහැ. ඔබ මේ සරල දේ තේරුම් ගන්න. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ මේ උපාදානස්කන්ධය. අපිට එහෙම හිතන්න බැරුව ඇති. අපිට ඒක ටිකක් ගැඹුරු ඇති. හරි අපි හිතමු මේක සිතුවිල්ල. ඔබට අසවල හතුර කියලා හිතන එක සිතුවිල්ලක්ද නැද්ද? ඔබට සිතුවිල්ලක් කියලා හිතන වෙලාවේ සිරිපාල හතුර කියලා හිතනවද? සිරිසේන හතුර කියලා හිතනවද? නෑ එහෙනම් සිරිසේන හතුර කියලා හිතන එක තමයි කාම ලෝක කියන්නේ. එහෙනම් ඒක සිතුවිල්ලක් කියලා හිතන මොහොතේ කාමේසු විනේය ගේදං. කාම විනය කියන්නේ කාමයේ හැසිරීම. ඒ රූපය ඇසුරු කිරීම සංකල්පය ඇසුරු කරන කාම විනය කියන්නේ. කාම විනය නැවතුණා ගේදං කියන්නේ නැවතුණා නම් එහෙනම් ඔබ බුදුහාමුදුර සරණ ගිය මොහොත දෙකම එකයි. ටෝච් එකක් ගහනකොට අඳුරට ආලෝකයක් දැල්ලනකොට ගහනකොටම අඳුර නැතිවෙල ඉවරයි. ඔබ කරේ ටෝච් එක පත්තු කරන එහෙම තමයි අපිට තේරෙන බස එක ටෝච් එක පත්තු කරන එක අඳුරට පහනක් දැල්ලන එක තමයි ඔබ කරේ. අඳුර නැති උනේ මොහොතෙමයි. දෙකම එකට නේද උනේ. ආලෝකය පැතිරීමයි අඳුර නැතිවීම කියන්නේ දෙකක්ද? නමුත් ඔබ කරේ එකයි මොකද්ද? ඔබ පහනක් දැල්ලුව එක. ඔබට ඒ වෙලාවේ මේක සංස්කාරයක් කියලා පෙනෙන එක ඔබට උනේ. මොකද්ද උනේ? දහමේ සරණ යන මොහොතයි, කෙලෙස් වලින් මිදුණු මොහොතයි. පිංගතුණී එකයි. උඩ කොහොම වැන්දත් මදි බුදුහාමුදුරන්ට. කොයි විදිහට අත් දෙක එකතු කරලා මෙහෙම රත්තරණින් එකතු කරලා වැන්දත් මදි. ඔබ නියම වැඳීම වෙන දවස බුදුහාමුදුර දේශනා කරා. ඔබ කොහොම වැන්දත් ඕක වැඳීමක් වෙන්නේ නැහැ. ඔබ කෙලෙසන එක වෙන්නේ. ඉමාය ධම්මානුධම්ම පටිපත්තිය බුද්ධං පූජේමි. බුදුහාමුදුරන්ට කරන්න තියෙන ඉහළම පූජාව සත්කාරයේ ගෞරවය මොකක්ද? ධම්මානුධම්ම පටිපත්තිය ප්‍රතිපදාව හෙවත් මාර්ගයේ හැසිරීමයි. මාර්ගය නම් ප්‍රඥා සීල සමාධි. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන්නේ ප්‍රඥාව මේ ශාසනයේ. ඒක සම්මා දිට්ඨියටපත් වෙන්න කොහොමද ඔබ භාවිතා කරන්න ඕන උතුම් වූ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද? ඉපදීමෙන් ලබන මේ දුක් දුම්නස් ඒකට හේතු ටික බලා ගන්න. රූප තණ්හාව. මෙන්න මේ ආපු අරමුණට තණ්හා කරනකොට රූපෙත් සමග පහළුණු අරමුණත් සමග පහළුණු කෙලෙස් ඇසුරු වෙන බව ඔබ විසින් ඉස්සෙල්ලා අවබෝධ කරගන්න. ඔබට ඒ ටික අවබෝධ කරන්න මහන්සි වෙන්න ඕනේ නැහැ නේද? මා ජෝහර් එකක් අරගෙන මා මේ ඉරියව් ඉන්න ඕන මේ පළක් බැඳන් ඉන්න ඕන කොන්ද කෙලින් තියන්න ඕන එකක්ද? කොන්ද කෙලින් තිබුණාට දහම අහු වෙනවද? කොන්ද කෙලින් කරන්න කාගේ බැහැනේ කෙලින් කර හුස්ම ගන්න පෙනහළු කඩලා යනෝනේ. ස්වභාවයෙන් ඇතුලෙන් නැමිලා තියෙන්නේ. ඒක කෙලින් කරන්න ගිහිල්ලා හුස්ම ගන්නත් බැරි වෙනවනේ. ඒකනේ කියන හුස්ම ගන්නත් අමාරුයි කියලා. ඒව නෙවෙයි. උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. ඍජු බව කියන්නේ කයෙහි ඍජු බවද ඔබේ ක්‍රියාවේ ඍජු බවද? කාය කියලා ගත්තොත් ඉවරම තමයි. පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. පරිමුඛය පිහිටවන්න හරියටම කොතෙන්ද? සතියට. සතිය කියන්නේ මොකද්ද? පිහිටවල බලන සිහියට. මේක සංස්කාර ධර්මයක්. සතෝ අස්ස සතිය එනකොටම පෙනෙයි. කවදා හරි දවසක සිත පහළ වෙද්දිම අහුවේ. සතෝ අස්ස සතිය, සතෝ පස්ස සතිය. ඒක ස්පර්ශ වෙනකොටම පෙනෙයි. කවදා හරි පෙනෙයි. එදාට ඔබ මේ ලෝකෙන් ඈතරයි. අන්නේ ඒක ලෝකයක් වෙන්නේ නැහැ ඔබට. ඒක ලෝකය කියන්නේ දුකට. ලෝකය යන දුකට තව නමක්. එහෙනම් ලෝකයක් නෙවිනම් ඒ ලෝකෙන් ඈතර නම් දුකෙන් ඈතර නම් ඒකට කියන ලෝකෝත්තර. මේ ඔන්න උතුම්ම දහම කිව්වා. මම දන්නේ මේ
මම හිතනවා කවුරුත් මහියංගන චෛත්‍යරාජයන් වහන්සේ අභියසට එන්න මොනතරම් පිනක් කරන්න ඕනද බුදු පියාණන් වහන්සේ යක්ෂ සේනාව එළෙව්වේ නැහැ බුදුවරු මිනිස්සු එලවන්නේ නැහැ. යක්ෂභාවයෙන් මිදෙව්වා. මතක තියාගන්න. ඔවුන්ගේ හිතේ තිබුණු දරුණු ගතියෙන් ඔහුව මිදෙව්වා. එවුන් මගපලලාභින් කරා මිසක් යක්කු ගිරි කියන දේව එහෙවලට එළෙව්වේ බුදුවරු මිනිස්සු එලවනවද? සත්තු එලවනවද? අපි එතෙන්ටම දැම්ම නේද? නිසා තේරුම් ගන්න යක්ෂයන්ගේ යක්ෂ ගතිය පළවා හරින්න බුදු පියාණන් වහන්සේ මහියංගනයට වැඩිය නම් මේ මහියංගන චෛත්‍ය අසල මේ ඉන්න මොහොතේ ඔබට දැනෙනවා ඇති. ඔබට හිතා ගන්න මොනතරම් උතුම් තැනක්ද මේ ස්ථානට සුමන සමන් දෙවිහාමුදුරගේ නායකත්වයේ සෝතාපන්න ඵලයේ පිටි සුමන සමන් දෙවිහාමුදුරු මේ ස්ථානේනේ අරක් ගත්තේ කියලා. නේද? නිකන් හිතලා බලනකොට පොඩ්ඩක් හොඳට සරල ඇස්පියල හිතන්න මහියංගනේ මේ. නිකම් මහියංගනේ දැන් මේ පේන මහියංගනේ නෙවෙයි. ඇස්පියල හිතන්න මෙතන සුමන සමන් දෙවිහාමුදුරු දහම අහපු තැන. මෙතන යක්ෂ ගෝත්‍රිකයෝ දහම අහලා මේ ලංකාවේ යක්ෂ ගෝත්‍රිකයෝ බුදුහාමුදුරු සරණ යන අය. යක්ෂ දේව නාග රාක්ෂ කියන සතර ගෝත්‍රික ගෝත්‍රයෝ කිව්වොත් වැරදි. අපේ උතුම් සේනාව හෙළයන්ගේ හතර වංශේ යක්ෂ වංශේ රටේ වීරෝදාර වංශේ යක්ෂ වර්ගයේ පෙන්නුව බුදුහාමුදුරු සරණ ගිහිල්ලා ඒ යක්ෂ ගතිය පළවා හැරියා. ඔවුන්ගේ හිතේ හිටපු යක්ෂ ගතිය පළවා හැරලා වුන් බුදුහාමුදුරු සරණ ගිය උපාසකයෝ බවට පත් වුණා. උපාසිකාව බවට පත් වුණු ඒ අසිරිමත් වෙන ඔවුන් හා සම්බන්ධ වන තරම් වටපිටාවේ යක්ෂ මනුස්ස සේනාවල් හිටියේ. ඔවුන් අර අයට নমස්කාර කරලා පින් කරා. උතුමෙකුට වැන්දොත් පින්ද පවුද? මම හිතන්නේ මේ වගේ දෙයක් නම් තේරෙනවා මෙයාට. උතුමෙකුට වැඳීම පින් නම් දැන් සීලවන්තෙක් පහළ වුණා නම් සීලවන්තයට වැන්දොත් යකාට පින්ද පවුද? පින් නිසයි ඒ අමනුස්සයට අර උතුමා ප්‍රිය වස්තුවක් වෙන්නේ. එහෙනම් ඔබ අමනුස්සය ඉදිරියේ අප්‍රිය වස්තුවක් වෙනවා කියන්නේ ඔබ කෙලෙස් ඇසුරු කරනකොට මම උපමාවම කියන්නම්. ඔබ දන්නව කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරන්න පාදකුණේ වැඩක් නැති භාවනාවක් කරා සංඝරත්නේ. කරනකොට එතන හිටපු දෙයියෝ බැලුවා මේක හරියන්නේ නැහැ. බෙල්ල නැති රූපම ඇව්වා. ඒ කියන්නේ කඳ තියෙනවා ඔළුව නැහැ. ඔළුව තියෙනවා කඳ නැහැ. සංඝරත්නේ බය වෙලා ගිහලා බුදුහාමුදුරන්ට පැමිණිල්ලක් කරා. මෙන්න මේ කරණීය මෙත්ත සූත්‍රය භාවිතා කරන්න කිව්වා එතෙන්ට ගිහිල්ලා. භාවිතා කරාම එතන හිටපු දෙවියෝ උපස්ථාන කර බව සඳහන් වෙනවනේ සූත්‍රේ. එහෙනම් මොකද කියව එකක්ද? හිත වෙනස් කරගන්න අවසානයේ කියන කාමේසු විනෙය්‍ය ගේදන් නහි ජාතු ගබ්බ සෙය්‍යම් පුනරේතිති. කරණීය මෙත්ත සූත්‍රේ. ඒතර කාම කියන්නේ මොකද්ද? නීවරණ ධර්ම වල පළවෙනි එක කාමච්ඡන්දේ. කාම කියන්නේ මොකටද? දැන් බය වෙලා ඉන්නේ. බය වෙන්න එපා. ප්‍රශ්න විචාරකෙන් නෙවෙයි මම කවදාවත් ආගම ප්‍රශ්න අහන්නේ නැහැ. මොකටද අහන්නේ? ඔය පාඩම් කෙනෙක් කිව්වම එයා දහම දන්න කෙනෙක් නේද? නෑ. ඒක නිසා මම අහන්නේ නැත්තේ. කාම කියන්නේ රූපෙට නමක්, හිතේ පහළ වෙන සංකල්පයට නම. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. සූත්‍ර පිටකේ මොන තරම් තැන්වල තියෙනවද නේද? එතකොට සංකප්ප රාගෝ පුරිසස්ස කාම සංකල්පේ රාගයමයි. පුරිසස්ස කාමෝ. එතකොට කාමය යනු සංකල්පයමයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකයේ චිත්‍රයක්. කාම නෑ. ලෝකේ චිත්‍රයකි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. ඒතර මේ ලෝකේ චිත්‍රයක්. දැන් ඔබේ ඇතුලේ පහළ වෙන චිත්‍රයක්. හැබැයි සංකල්පයක් වුණොත් අන්න සංකප්ප රාගෝ පුරිසස්ස. රාගය කියන්නේ සංකල්පය, කාමය කියන්නේ සංකල්පය. අසවල හතුර කියන එක සංකල්පයක් වුණොත් රූපයක පහළ වීමක් කියලා ඔබට ඔප්පු කරගන්න බැරිනොත් ඒ මොහොතේ ඔබට විචක්ෂණ බුද්ධිය නාවොත් ඔබ ඒ වෙලෙම අහුණා සසරට. ඔන්න තප්පරේ තියෙන්නේ. එක මොහොතේ අපායට වැටීමත් නිවනට යෑමත් දෙකම එක තැන තප්පරේ. ක්ෂණයක් ඇතුළත තියෙනවා. මතක තියාගන්න. ඒ උත්තම භාවයටපත් වෙන්න අපි උත්සාහ කරලා නෙවී ඕන ධර්ම දේශකයා ඔබට කෑ ගහන කෙනෙක් නෙවී වෙන්නේ. ඔබ තුල ශ්‍රද්ධාව පහළ වීමෙන්මයි. ඒ සඳහා මේ ලෝකේ තියෙන සිද්ධි ඔක්කොම උපමාවට ගන්න. බුදුන් වහන්සේ පවා ඒ තියෙන සිද්ධි උපමා කොට දහම් දේශනව සමහර තැන්වල ඒවා දැක්කහම අනිත් අය ගොඩක් කලකිරෙනවා. පටාචාර වගේ කෙනෙක් මේ සමාජෙ හිටියනම් ඔබට හම්බුන මොනවා කරයිද පටාචාර? ඇඳුම් නැතුව දුවන පටාචාර. නික හිතලා බලන්න අම්මා තාත්තා මැරිලා, සැමියා මැරිලා, ළමයි දෙන්න බලන් ඉද්දි මැරිලා. බලන් ඉද්දිනේ ළමයි දෙන්න නැති වෙන්නේ. උකුස්ස ගෙනියන්නේ ගඟේ ගහගෙන බලන් ඉද්දි. කොහොම අම්මා කෙනෙක්ද එතකොට? දැන් මේ පටාචාර අද හිටියනම් එක්කෝ අපේ තියෙන උණ වටුන, එක්කෝ අංගොඩ, නැත්තම් වෙඩි තියලා මරනවා. පිස්සියක් කියලා කියන්නේ.
දැන් බුදුහාමුදුරුවෝ මේ සෙනෙහවන්ත වචන ඉස්සරහා කවුරු බවට පත් වෙනවද? මහරහත් මෙහෙණියක් බවට පත් වෙනවා. විචිත්‍ර ධර්ම කතිකාවියක් වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ ශාසනය අපිට කිව්වේ උන්මත්තක ප්‍රත්‍යඥා කියලා. අපි පිස්සෝ. ඇයි අපිට මේ ලෝකෙ පෙහෙන්නේ හිතේ තියෙන විදියට. හිතෙන් මිදුණුකම් ඔබට මේ ලෝකෙ පේන්නේ නැහැ. පේනෝ විතර දිත්තේ දිත්තමත්තන් මේ ලෝකෙ පේන දෙයක් විතරයි. චිත්‍රයක් විතරයි මේ ලෝකය. ඇසට චිත්‍රයක් මේක. ඇත්තද නැද්ද? කෙලස් තියෙන චිත්‍රෙද? හොඳයි බලන්න. බීත්තිය මම උපමාවට ගන්නම්. මම ධර්ම ශ්‍රවණය කරද්දි මම බොහොම දහම් ඥාන ලබාගත්ත මට මහාලච්ච උපමාවල්. වෙන ඉතින් මට කවුරුත් උපමා කිව්වේ නෑ. බීත්තියේ තියෙන ඇපල් ගෙඩි මිදි ගෙඩි ඇඳපු ලස්සන ෆොටෝ එකක්. අපි එහෙම ගනිමු හොඳ ලස්සන ෆොටෝ එකක් කියලා. ඒක කාම රූපයක් ඉතින්. දැන් මේ ඔක්කොම එහෙම කියන්නේ මොකක්ද අහුවෙන්නේ නැහැ නේ ඔබට. රූපේ දිහා බැලුවම ඔබට මතක් වෙන්නේ මොනවද? මේ ඇපල් වලට දාස හිතේ තියෙන ඇපල් ගෙඩියටද? දැන් ඇපල් ගෙඩිය පහළ වෙන්නේ කොහෙද? මිදිවලු මතක් වෙන්නේ ඔබ දන්න මිදි නේද? කාපු මිදි නේද හිතට එන්නේ? දැන් මේක දැක්කට කට කෙලෙසෙන්නේ හිත කෙලෙසෙන්නේ දන්න නිසානේ. විඥානය කියන්නේ ඒක. දැන් ඔබ දන්න මිදි මතක් කළා. දැන් මේ රූපෙන්ද කෙලෙසුනේ හිතේ පහළුවකින්ද? ඔබ මිදෙන්න ඕන එළියේ තියෙන රූපෙන්ද හිතේ තියෙන එකෙන්ද? එළියේ ඉන්න සිරිසේනද හතුර හිතේ ඉන්න සිරිසේනද? මං මේකත් තේරෙන්නේ නැත්තම් අනේ ඉතින් මම මොනවා කරන්නද? එළියේ ඉන්න සිරිසේන ඇත්තට හතුරෙද්ද දැන්? මේ ඇහැට රූපයක් නේද? මෙතන තියෙන ආයතන දෙකක් නේද? ඇස එකක් එළියේ තියෙන එක බාහිර රූපයක් නේද? එතකොට මේ දෙක ස්පර්ශ ආයතනයක් නේද? ඇසට රූපේ පේනවා කියන්නේ ස්පර්ශ ආයතන දෙකක් කියලා බුදු පියාණන් වහන්සේ මුල දේශනා කරා නේද? එතකොට මේ ස්පර්ශ ආයතන දෙක මේ ගැටෙනකොට චක්කු විඤ්ඤාණය එතන පහළ වෙනවා. චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගතිපසෝ මේ තුන් දෙනා තමයි ස්පර්ශය කියන්නේ මේ තුන් දෙනා පහළ වීම. එතකොට මෙතන හිතෙන මොහොතේම හිත ඇතුලේ තියෙන සිරිසේන හතුරා. මට මෙහෙම කරේ එක. සිරිසේන හතුරා. දැන් මං කෙලිසිලා තියෙන්නේ එළියේ ඉන්න කෙනාගෙන්ද මගේ හිතේ ඉන්න කෙනාගෙන්ද? මට බුදුහාමුදුරුවෝ සුද්ධ කරන්න කිව්වේ එළියේ ඉන්න කෙනාද හිතද? දැන් තේරෙන අදහම මං කියන අදහම හොඳටම අහුණා. මම හිතනවා ඉතින් මේ මයංගන චෛත්‍යයට බින් සිද්ධ වෙන්න අහුණා කියලා. නේද? දැන් ඔබට සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසන සිරිසේනලා එළියේ ඉන්න මිනිස්සු සුද්ධ කරන්නද අපිට ඉගැන්නුවේ? හිත සුද්ධ කරගන්නද? හිත සුද්ධ කරන්න ඕන කොයි වෙලාවටද? හිත අපිරිසිදු වෙන වෙලාවට. එහෙනම් කොහේ බලන් හිටියද හිත අපිරිසිදු වෙන එක පේන්නේ? හිත දිහා බලන් හිටිය. හිත පේන්නේ ඇහැටද ඥාණයටද? හිත පේනවා කියන්නේ එතන තියෙන්නේ බුද්ධ වචනේද? වෙනත් දෙයක්ද? බුද්ධ වචනේ. පොඩි කෙනෙකුට කිරිපොවන්න වගේ මං කිව්වා. අද නම් අහුවෙන්නේ නැති. ඉතින් පුළුවන්කම හැදෙනකන් අහන්න. මම කියන්නේ සෝවාන් වෙන්න නිවන් දකින්න මොනවද වැඩෙන්න ඕන අංග කිව්වේ? 4ක් කිව්වනේ. සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර සම්පත්තිය, යෝනිසෝ මනසිකාරය, ධම්මානු ධම්ම පටිපන්න. සද්ධර්ම ශ්‍රවණය මේ ඉතින් ධර්ම ශ්‍රවණය වෙන්නේ දැන්. මං කියන එක නිකන් ඇහුනට බෑ. දැන් කාගෙන් ඇහුනොත් හරියට හරියන්නේ. ඔබෙන් ඔබට ඇහෙන්න ඕන සිරිසේන හතුර කියලා හිතෙනකොට ඇහෙන්න ඕන මේක සංස්කාරය කියලා. අන්න දැන් කාගෙන් ඇහුනමද නිවුනේ? මගෙන් ඇහුනමද නිවුනේ? ඔබෙන් ඇහුනමද? මගෙන් ඇහෙද්දිත් ඔබට ඇහෙන්න පුළුවන්. මගෙන් ඇහෙද්දි ඔබ මේක කනට ඇහෙද්දි ඔබ වෙන එකක් ඇසුරු කරන්නත් පුළුවන්. ඔබට සිරිසේන කිව්වම සිරිසේන හදපු ගයක් මතක් වුණාද දන්නේ? සිරිසේන කියලා කෙනෙක් ඉන්නවා ඔබ දන්න. එයා ඉංජිනේරුවෙක්. එයා හොඳ පඩි ගන්න කෙනෙක්. දැන් සිරිසේන ගැන ඔබට හිතේ එනවා දන්න සිරිසේන ගැන. මම මේ සිරිසේන උපමාවට කියනවා. ඔබට වෙන සිරිසේන කෙනෙක් හිතට ඇවිල්ලා. දැන් මං කියන එක තේරෙනවද නැහැ? හොඳට තේරුම් ගන්න. දැන් එතකොට සිරිසේන හතුරා කියන එකෙන් මම සිරිසේන කියන එළියේ කෙනාද කෙලස් බවට පත් උනේ මගේ හිතේ ඉන්න කෙනාද? හිතේ ඉන්න කෙනා. පැහැදිලිනේ? හරි. එතකොට මම කෙලස් වලින් මිදෙන්න නම් මොකද්ද කරන්න ඕන? එළියේ ඉන්න කෙනා වෙනස් කරන්න ඕනද? මගේ හිතේ තියෙන සංකල්පය අනර්ථයි කියලා මෙනෙහි කරන්න ඕනද? අනර්ථයි, අසුභයි, අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. අනිත්‍ය වෙන දෙයක්, දුකට ජරා මරණ දුකට අයිති දෙයක්, අනාත්ම දෙයක්, මගේ නොවේයි, මගේ ආත්මය නොවේයි, මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මය නොවේයි. සංයුක්ත නිකායේ 3 වෙනි කාණ්ඩේ අනමත අන්තිම මොහොතේ ඔය අනිත්‍ය අනාත්ම ගැන මන රම් දර්ශනයක් බුදුහාමුදුරුවෝ පෙන්වන සූත්‍ර ගණනාව. තේරුණාද ඔබට? මේ තනි ජීවමාන දහම කතා කරන්නේ. එතකොට ඔබට එහෙම මෙනෙහි වුණොත්, ඒ කියන්නේ එහෙම ගැළපිලා පෙනුනොත්, අන්න ඔබ ඒ මොහොතේ බුදුහාමුදුරුවෝ සරණ යන මොහොතයි, පහළ උපන් කෙලෙස් පහ වෙන මොහොතයි,
ඒ කෙලෙස් පහ වුණා නම් නැවත සිරිසේන හතුර කියලා නොහිතෙන ඒ මොහොතෙම හිතෙන්නේ නැහැ. ඒ මොහොතෙම ඔබ දහම් සරණ යන මොහොතයි ධම්මානුධම්ම පටිපන්න කියන මොහොතයි එක සැරේ නේදාවේ. අන්න එතන ඔබ මොකද උනේ? පළවෙනි එක සද්ධර්ම ශ්‍රවණය. දැන් ශ්‍රවණය වෙනවද නැද්ද ඔබෙන් ඔබට දහම? සිරිසේන හතුර කියලා හිතනකොට ඔබෙන් ඔබට දහම ඇහෙනවද නැද්ද? මේක සංස්කාරය. දැන් ඇහුන්නේ නැද්ද? දැන් කල්යාණ මිත්‍ර සම්පත්තිය දැන් ඔබට දහම් දැසපු ඔක්කොම ඔබේ කල්යාණ මිත්‍ර වෙලා නැද්ද මේ මොහොතේ? කල්යාණ මිත්‍රයෝ. දැන් මං කියපු එක භාවිත කරන වෙනවනම් අපේ කල්යාණ මිත්‍රයෝද ඔබට? ඉතින් අපි ඔබට මොකක්වත් නැහැනේ. ඔබට අපි කල්යාණ මිත්‍ර සම්පත්තියක් බවට පත් වෙන්නේ ඔබ තුල මේ භාවිතය තියෙනවනම්. එතකොට ඔන්න සද්ධර්ම ශ්‍රවණය වුණා, කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණා. යෝනිසෝ මනසිකාරය කියන්නේ ගැළපෙලා පේනවා. උත්තර ගැළපෙලා මනස තමන්ට මනස අවබෝධ වෙනවා. මනස කියන්නේ ඇති වෙන නැති වෙන දෙයක්. මන කියන්නේ අතීත කර්මයේ පහළ වෙන තැන. මන කියන්නේ ආයතනයක්. දැන් ඔබට මේ හොඳට මනසිකාරයක් වෙනවා මේ සංස්කාර ධර්මයක් කියලා යෝනිසෝ මනසිකාරය පහළ වෙලා. දැන් ඔබේ ජීවිතේ කුමක් වෙලාද? ධම්මානු ධම්ම පටිපන්න වෙලා. සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රය අවසන් කරන්න කියලා තමයි හිතෙන්නේ. ඒකේ කියනවා පංච උපාදානස්කන්ධේ කලකිරීම පිණිස නොඇලීම පිණිස දහම් දෙසන්නේ නම් මොහු ධර්ම කතිකයි. ඒ අහපු දහම ජීවිතයට ගත්තේ යම් කෙනෙක්ද ඔහු ධම්මානු ධම්ම පටිපන්නයි. ධම්මකතික සූත්‍රය ප්‍රථම ධම්මකතික සූත්‍රය, ဒုတိ ය ධම්මකතික සූත්‍රය සංයුක්ත නිකාය. තියෙන තැනුක් කියන්නේ මේ වහන කෙනෙක් බලලා සතුටු වෙයි. ඇත්තට මේක තමයි ජීවමාන දහම. ඔබ මේ මොහොතේ නිවෙන දෙයක් මිසක් පස්සේ නිවෙන දෙයක් නෙවෙයි සද්ධර්මය. එතකොට ඕන දැන් ඔබට සෝවාන් වෙන්න එහෙම නැත්නම් සංසාර කතරෙන් එතර වෙන්න බුදුහාමුදුර සරණ යන්න ඕන. ප්‍රථම අංග 4 මම කතා කරා. සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර සම්පත්තිය, යෝනිසෝ මනසිකාරය, ධම්මානු ධම්ම පටිපන්න. ඒ කියන්නේ මොකක්ද ඇත්තටම ධම්ම භාවිත කරන මොහොතේ සිද්ධ වෙන දේවල්. සිද්ධ වෙන ඔබගේ වෙන වෙනස්කම් ටික. එතකොට නොවැඩෙන්නේ මොනවද? සක්කාය දිට්ඨිය වැඩෙන්නේ. සක්කාය දිට්ඨිය කියන අයිතියක් නෑ එතන. කෙලෙස් වල අයිතියට කියන සක්කාය දිට්ඨිය. එහෙම නැත්නම් උපාදානස්කන්ධයට කියන සක්කාය දිට්ඨිය. සක්කාය. ඒ ආපු උපාදානස්කන්ධය අරමුණක් වෙනවා නම් ඒකට කියනවා දිට්ඨිය. උපාදානස්කන්ධය අරමුණු වෙන එකක් නැවතුණා. උපාදානස්කන්ධය අසුරත් නැවතුණා. දෙකම නැවතුණා නම් සක්කාය දිට්ඨිය නොවැඩුණා කියන්නේ සෝවාන් ඵලයට එන කෙනෙක්. සෝවාන් මාර්ගයයි ඵලයයි දෙකම එකට යන්නේ. මාර්ගය යනවා කියන්නේ ඵලයට. අඩියක් පාර ඉස්සරහට ගියාම අඩියක් ඵලයකට ගියා. එතකොට සක්කාය දිට්ඨිය නිරුද්ධ වුණා. දැන් ඔබට ධහම ගැන සැක තියෙනවද? දහමේ ලක්ෂණ ඔබට මේ දහම ඇසුරු කරනකොට නිවෙනවා කියන එක සත්‍යයි, නිවන සත්‍යයි නේද? නිබ්බාන සච්චි ක්‍රියාවයි නේද? ඔබ ගිනිගන්නේ කෙලෙස් ටිකෙන් නම් දහම ඇසුරු වෙන වෙලාවේ නිවෙනවා නම් දැන් නිවන සත්‍යයි නේද? දහම ගැන සැක නැති වුණා නේද? ඔන්න සෝවාන් වෙනකොට ලක්ෂණ සක්කාය දිට්ඨිය නිරුද්ධ වෙනවා, විචිකිච්ඡාව නිරුද්ධ වෙනවා, සීල වෘත පරාමාස. මෙච්චර කලක් ඔබ සීල් ගත්තේ මගේ සීලෙන් ඔබ දෙවියෙක් කියලා නැවත භවයට වැටෙනවා. සීලය කියන්නේ උතුම්ම දෙයක්. සීල වෘත පරාමාස නැවත භවයේ උපදින්න නම් උදව් වෙන්නේ ධර්මයේ. ඒ සීලය ඒක සීල වෘත පරාමාසය. දැන් ඔබේ වැඩෙන්නේ සීලය නැවත උපදින්න හේතුවක් සහිතව නෙවෙයි, හේතු ප්‍රත්‍ය දෙකෙන්ම මිදුණු දෙයක්. හේතුඵලයෙන් මිදුණු ඒ උතුම් වූ ආර්ය ධර්මය, නෛර්යානික සීලය, අචින්ත සීලය, ආර්ය සීලය වැඩෙන්නේ ඒක නැවත උපදින්න උදව් වෙන ධර්මයක්. සීලයක් නෙවි නිසායි ආර්ය සීලය වැඩුණා. ඕන දැන් ආපස්සට තේරුම් ගත්තොත් සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨිය වැඩෙන්නේ නැහැ කියන්නේ ඔබේ උපන් අකුසල් ඔබ විසින් අවබෝධයෙන්ම නවත්ත ගන්නවා. සක්කාය දිට්ඨිය නිරෝධ වෙනවා. දහම ගැන තියෙන සැකේ අපි ඒ තේරුමෙන්ම ගනිමු. දහම ගැන තියෙන සැකේ සම්පූර්ණව නැති වෙලා යනවා. දහම තමයි සත්‍ය. සැකේ නැති වෙනකොට දහම සත්‍ය වෙලානේ. ඊට එහා සත්‍ය දෙයක් ලෝකේ තියෙන්නේ නැහැ කියලා ඔබට ඔප්පු වෙනවා. සක්කාය දිට්ඨිය. විචිකිච්ඡාව නිරුද්ධ වුණා දැන්. දැන් මොනවයි නැත්තේ? සීල වෘත පරාමාස. ඔබ අර සීලේ හරිය මේක හරිය කියන දෘෂ්ටි ඔක්කොම දෘෂ්ටිගත සීල සියල්ලගෙම මිදිලා අචින්ත්‍ය වූ අපරිමේය වූ අනන්ත වූ මහා උත්තරීතර සීලයක අයිතිකාරයෙක් වුණා මේ මොහොතක් ඇතුළත. අඟුලිමාල එක මොහොතක් ඇතුළත අපරිමේය උත්තරීතර සීලයේ අයිතිකාරයෙක් බවට සෝවාන් වෙනකොට පත්වල ඉවරයි. පිහි කැටි යමවරා තිබුණු ඔහුගේ අත්වලින් ඒවා ගිලිහිලා විසි කරලා දාලා මං ඔබ වහන්සේ සරණ ගිය උපාසකයෙක් කියනකොට ඒ සියල්ලගෙන් මිදිලා. එහෙනම් ඔබත් කවදා හරි දවසක මේ බුද්ධ රාජ්‍ය තුල මේ ගෞතම සම්බුදු පියාණන් වහන්සේගේ 5000ක් ශාසනයේ ආයු තියෙන මේ ශාසනය තුල ඔබ ශ්‍රද්ධාවන්ත නම්, වීරවන්ත නම්, ශ්‍රද්ධාවයි විරියයි තිබේ නම් ඔබ ඒකාන්තයෙන් නිවන් දකින්න ඔබ කරන හැමදේම සාර්ථක වෙන. ඔබ කිසිම රැකියාවක් වැටෙන්නේ නැහැ, එන්න වැඩි දියුණු වෙයි.
ආයු වන්නෝ සුඛම් බලං බලයක් වැඩෙන්නේ මේ මතක තියාගන්න ධර්ම ශ්‍රවණය කරන කෙනාගේ සියල්ල සාර්ථක වෙන බව. බුදු සසුනේ හිඟන්නෝ හිටියේ කන්නේ බුදු සසුනේ හිටියේ මහා ධන කුවේර අති ගාම්භීර මිනිස්සු හිටපු ශාසනයක් නේද? මෙණ්ඩකල ජෝතියල වාසෙට්ටියල අපේ ශාසනය හිටපු අය අනේ පිළු සිටුල පොඩි අය හිටියේ කන් නෙවෙයි. නේද? මහා උතුමන් හිටපු දෙයක් ඒ දානේ දෙන තැන රත්තරන් මැවුණු තැන් මතක තියාගෙන එතරම් උතුම් තැනක ඔබ ඉන්නේ. බුද්ධ වචනය පාවිච්චි කරන හැම කෙනාම ලෝකේ උත්තරීතරත්වයට එන අය. හැබැයි ඔහු සතුටු වෙන්නේ දහමෙන් කියලා ඔහු දන්නවා. මං හිතනවා අද ධර්ම ශ්‍රවණය කරා නොදැනීම මොනවා හරි වුණා වගේ නේද? මොකද්ද ධර්මානුකූල ජීවිතයක් එයි. ඔබට දහම නැතුව බෑ කියන තරට හිතපත් වුණා නම් ලෝකේ එකම විසඳුම දහම විතරයි කියලා හිතුණා නම් ඇත්තට මේ ලෝකයේ දහම නැති නිසා නේද හිත පිට නැති බෝම්බ හදා මේ කොරෝනා ASCII බෝම්බ ගයනවා රටවල් වටේට බෝම්බ අටවනවා මේ කොරෝනා වලින් මිනිස්සු මැරෙනවා කොරෝනා ගැන දැන් දොඩන්නේ නැහැ කොරෝනා නෙවෙයි ප්‍රශ්නේ ලෝක යුද්ධයක් දැන් ම්ලේච්ඡ ලෝකෙක මේ උතුම් ලංකාවේ යුද්ධ ගැන කතා නොකරන පිරිසක් ඉන්න එකම රට අපි බෝම්බ ආයුධ නහදන එකම රට අපි පරීක්ෂණ කියලා හඳට යන බොරුවට දඟලන්නේ නැති එකම රට අපි. අති උත්තරීතර මිනිස්සු ඉන්න රට අපි. මතක තියාගන්න. ඒක ධර්මයෙන් ලැබුණු තෑග්ගක්. ඒක මුස්ලිම් මිනිස්සෙක්වත් දෙමළ මිනිස්සෙක්වත් ඒව නොකරන උතුමන්නේ ඒ සීලු දෙන උත්තමයෝ. ඒ හැම කෙනාම මේ ශ්‍රී ලංකාවේ ඉන්න හැම කෙනාම નિરાයාසයෙන්ම පරීක්ෂණේ මෝඩ පරීක්ෂණ වලට පෙළඹෙන්නේ නැති අය. ඔවුන් තමන් දන්න දහම තුල තමන් දන්න ආගම තුල හැසිරෙමින් මේ රටේ නොදැනුවත් යම් කිසි ශික්ෂණයක් පාලනයක් තියෙන අය. වරින් වර කැළඹිලි ඇති වුණාට මේ හැම එකම යම් කිසි උත්තරීතර බලයකින් පාලනය කරන බව ඔබට පේනවා. ලෝකේ කවුරුත් අපිට හෙල්ලුවට හොල්ලන්න බැරි රටක් මේක. එම නිසා මේක ඉපදීම ඇත්තටම යම් කිසි සතුටක් ඇති. අද මේ ධර්ම ශ්‍රවණය කරපු පින්වත් ඔබට මේ ටික තේරුණා නම් 5000ක් ආයු තියෙන රටේ ඉපදෙන්න මොන තරම් ඔබ පිනක් කරන්න ඇතිද? අනිත් මොනම රටකවත් නීපදී ඒ රටේ පිළිකන්නක් නොවේ අපි මේ රටේ ඉපදෙන්න ලැබීම. නේද? ඒ රටවලට ආස නැති මිනිහෙක් වෙන එක පොඩ්ඩක්වත් ආස නැති ඒ රටේ අඩු ගානේ හුලං කෑල්ලකටවත් ආස නැති මිනිහෙක් වෙන්න ලැබුණා නම් ඔබ මොනතරම් උතුමෙක්ද? මේ රටට පමණක් ආදරය කරන, මේ රටට ගරු කරන, මේ සිව් හෙලයට ආස කරන කෙනෙක් වෙලා නම් ඒ බුදුන් වහන්සේ දා සක් දෙවිඳුට කිව් වචනේ අනුගමනය කරමින් සසරේ ආපු පිරිසක් බව ඔබ අද ඒක මතක තබා ගන්න. යක්ෂ දේව රාක්ෂ නාග කියන මේ උත්තම සිව් හෙලේ අද ශ්‍රී ලංකාව කියන මේ රටේ එහෙම නැත්නම් පෙර හෙළය කියලා බුදුන් වහන්සේ කිව්වේ වරදීප මණ්ඩදීප ඕචදීප හෙළදීප සිව් බුදුන් වහන්සේලා දීපු නම් නේද? කකුසඳ කොණාගම කාශ්‍යප බුදුන් වහන්සේලා ඉද්දි අපේ රටට තිබුණු නම් හැම යුගෙම ශ්‍රී ලංකාව තියෙනවා. හැම යුගෙම ඉන්දියාව තියෙනවා. බුදුවරු පහළ වෙන්නේ ඉන්දියාවේ. මේ රටේ තමයි පෙරම් පුරණ ඇත්ත පහළ වෙන්නේ. ඒ උතුමන්ට තෝතැන්නක් වෙන්නේ මේක. මේ රටේ තමයි පාරමිතා පුරණ. ඒ රටේ දහම් දෙසුම ඒ ගියා එතනින් ඉවර වුණාම නැවත පවතින්නේ මේ රටේ. ඒ නිසා මේ රටට ඕජදීප කිව්වා, වරදීප කිව්වා, මණ්ඩදීප කිව්වා. හෙළදීප කිව්වේ ගෞතම බුදු පියාණන් වහන්සේ. ඒ උත්තරීතර නාමයේ ඉපදුණු පින්වත් ඔබ අද සතුටෙන් යන්න මේ මහියංගන චෛත්‍ය මේ තරම් උත්තරීතර තැන අපිට තියෙන එක මොනතරම් වාසනාවක්ද කියලා හිතන්න මේ බුදුන් වහන්සේ පාතබු තැන කියලා හිතාගන්න. මහියංගනේ කියන්නේ බුදුහාමුදුරුවෝ පාසෙවන තියු තැන නේද? ඔබ දන්න කාලිමෑණි ඔය කියන සියලු දේව සභාවල් ධර්මශ්‍රවණ අත් පිළි නොගන්න මිනිස්සු හිටියට අපිට කරන්න දෙයක් නැහැ. මේ මිනිස්සු මොනවද අපිට කවන්නේ නැහැ. ඔබට ගෙදර අම්මා කියනද පුතේ කියලා, දුවේ කියනවා ඇති. අල්ලපු ගෙදර න පුතේ කියන්නේ නැහනේ. පුතේ කිව්වත් ඒ ඇත්තට පුතා වෙලා නෙවෙයි කියන්නේ, නිකන් කියන්නම් මාළේනේ. ඒක නිසා ඒ අය කියනවා ඇති අහල මිනිහා කියලා. අර මිනිහා කියනවා ඇති. තාටියක් එහා මිනිහා කියනවා ගමේ මිනිහා කියනවා ඇති. ඊට එහා මිනිහා කියනවා අර දිස්ත්‍රික්කේ මිනිහා කියලා. නේද? උඩහට ගියාම පහතරට මිනිහා කියනවා ඇති. ඊළඟට ඉන්දියාවට ගියාම ලාංකිකයා කියනවා ඇති. අපිට කියපු නම් ඒ වගේ ඕන තරම් නම් අපිට කියනවා ඇති. ඒ මිනිසු කෙලෙසෙන හැටි. ඉතින් අපිට මොකද? ඉතින් උඩ පැන්නම් මොකද? අපි සසරට වැටෙන්නේ. ඒ නිසා ඔබ මොකුත් හිතන ඔබ උතුම්ම රටේ ඉපදුණා. අතිශය වාසනාවන්ත. මම මේ වචනේ කියලා ඉවර කරන්නේ. අතිශය වාසනාවන්ත, අතිශය පින්වන්ත බුදුන් වහන්සේ දා 5000ක ආයු තියෙන රට කිව් ඒ විරෝධාවලිය ලැබපු උතුම් පින්වත් රටේ ඉපදුණු ඔබට මම ප්‍රාර්ථනා කරනවා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා, සදහම් මැස පහළ වේවා, නිර්වාණ සම්පත්තිය ලැබේවා. මේ කොරෝනා වසංගතය ඉක්මනින්ම ශ්‍රී ලංකාවෙන් දුර වෙලා මේ හැම දිනාටම
සදහම් මණ්ඩපයක් බවට මේ රටපත් කරගෙන ධර්ම ශ්‍රවණය කළා සීලවන්ත මිනිස්සු වෙලා මේ රට නිවහල් කරගෙන කවුරුත් එකට රජයත් අපිත් ඔක්කොම එකතු වෙලා සියලු දෙනා නිවන් සැප ලබන්න මේ පින් ඒ තුන් ලෝකයටත් අපේ රටටත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ ධර්ම ශ්‍රවණය කරමින් මහා පිනක් රැස් කරගත් ඔබ ටික දෙනත් මේ පින්වත් භූමියේදී ධර්ම ශ්‍රවණය සඳහා දහම් දෙසන්න මම ධර්ම දේශනා කරමින් රැස් කළ පිනත් එක්කොට ඒ මහා පින්කඳ අපගේ හැම දෙනාගේම පින්වත් සියලුම ගුරු දේවයන් වහන්සේලා වන මෙතෙක් පහළ සියලුම අසමසම විතරාගේ තථාගත සීල බුදු පියාණන් වහන්සේලාට අප තථාගත ලෞතර සම්මා සම්බුදු ගෞතම මහා කාරුණික වහන්සේටත් අප සෑම දෙනාම මෙසේ රැස් කළ පින් උත්තම පූජාවක් වේවා. මෙතෙක් පහළ සියලු අසමසම සීල පසේ බුදුවරයන් වහන්සේලාටත් මහරහතන් වහන්සේලාටත් රහතන් වහන්සේලාටත් මගපලලාභී උතුමන්ටත් බුදු බවට නිවනට විවරණගෙන පිම්බීමේ ඒ බුද්ධ කාර්ය කරමින් සිටින මහෝත්තමයන්ටත් මේ පින උත්තම පූජාවක් වේවා. සකල විද දේව සභාවල් වලට බ්‍රහ්ම සභාවල් වලට මෑණි දිවරාජ උත්තමයන් වහන්සේලාට අතිපින්වත් සතරවරම් මහා දිවරාජ උත්තමයන් වහන්සේලාට බුද්ධ භූමියේ සරු කරමින් බුද්ධ ශාසනය බබලන සීල මහේසාක්‍යද අල්පේසාක්ද සීල දේව සභාවල් වලට මෙතෙක් පහළ සීල සර්ව දේව මණ්ඩලයට සර්ව බ්‍රහ්ම මණ්ඩලයට අති උතුම් සම්බෝධියටපත් වෙලා උන්වහන්සේලා ප්‍රාර්ථනා කරගත් සම්බෝධින් නිර්වාණ සුවයෙන් සැනසෙන්න අපගේ සීල පින් බලය හේතු වාසනා වේවා. අප සෑම දෙනා නමින් මියගිය සෑම දෙනාටත් පින් බලාපොරොත්තු සැමටත් පින් ගන්න පුළුවන් සැමටත් පින් ගන්න බැරි සැමටත් තුන් ලෝකයට සසර දුක් කෙලවර කරගන්න මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. පින් ගන්න බැරි හැම දෙනාටම පින් ගන්න පුණ්‍ය ශක්තිය වැඩේවා. පින් අරගෙන දේව මට්ටමකටපත් වෙලා එතනින් ධර්ම ශ්‍රවණය කළ සංසාර කතරෙන් එතර වෙන මේ පින් බලය ඒකාන්තයෙන්ම අනුමෝදන් වේවා. අවසාන වශයෙන් ඔබ හැම දෙනාටත් ශ්‍රී ලංකා වාසීන්ටත් තුන් ලෝක වාසී හැම දෙනාටත් සංසාර කතරෙන් එතර වී උතුම් නිවනින් සැනසෙන්න මේ ධර්ම කරුණු සියලු දෙනාටම මාර්ග ඥානයක් වේවා. කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්චයං කමමේ ධම්ම සම්දිත්තික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සා